සඳ දෙවියනි අධිපති ආසේ මේ අප සෑම ආට දෙනු වරන් මේ අප සෑම ආට දෙනු වරන් මිහිකාත දේවියනි අධිපති පොළොවේ දෙපය තැබුමට දෙනු වරන් දෙපය තැබුමට දෙනු වරන් සියලු දේවියනි උවදුරු දුරලා මේ රඟ පෑමට දෙනු වරන් මේ රඟ පෑමට දෙනු වරන් අයිබෝන් අවසර ගායනාවක් ඔබට ඇහෙනකොට ඔබ දන්නවා රංගබිම සකස්ව ඇති බව. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ජන සමාජයේ මූලභූත අධ්‍යයනයන් පදනම් කරගෙන එය රංගයක් බවට නිර්මාණයක් බවට පත් කරපු මහා ප්‍රඥෙක් පිළිබඳව අද ඔබ සමග ලිවිසැරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන තියෙනවා සිංහල ගැමි නාටකය කියලා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ කෘතියක්. මෙය මම දන්නා තරම් නිවැරදි නම් මේක මේ සිංහල ගැමි නාටක ශෛලිය කියලා තමයි මුල් කෘතිය නිකුත් වුණා කියලා කියන අපිට මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. මේ කෘතිය සහ සරච්චන්ද්‍රයන්ගේ ලියමන් ලංකාවේ රංගභූමිය වෙනස් කළේ කොහොමද? අපිට අද ලිවිසැරි ප්‍රේමයේදී ඊටාම පරිස්සමෙන් හොයාගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා තමයි අද අපි ලිවිසැරි ප්‍රේමයේදී අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය ගුරුතුමාට අයබෝවන්. අයබෝවන්. ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත උපදේශක සම්මානනීය නාට්‍ය සංගීත අධ්‍යක්ෂ ශාන්ත පීරිස් මහත්මයාටත් අයබෝවන්. අයබෝවන්. ආචාර්යතුමනි අපි මේ අතනින්ම පටන් ගන්නමු කියලා හිතුණා මේ පොතෙන්ම. ඒ කියන්නේ සිංහල මේ නාටක ශෛලිය එහෙම නැත්නම් නාට්‍ය රටාව වෙනස් කරන කෘතියක් බවට මේ කෘතියපත් උනේ කොහොමද කියන තැන අපි ආරම්භය සටහන් කරගෙන ඉස්සරහට යමු සාකච්ඡා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා නිබන්ධයක් හැටියට රචනා කරන මේ ගැමි නාටක මේක ඉංග්‍රීසියෙන් ලියන සිංහලි ස්පෝක් ප්ලේ කියලා මුලින්ම එතුමන් තමයි මේ මුලින්ම මහාචාර්ය ගණනාත ඔබේසේකරයන් අපේ ඔය ශාන්ති කර්ම බලිතොවිල් පිළිබඳ මුල්වරට අධ්‍යයනයේ ශාස්ත්‍රීය අධ්‍යයනයක නියැලෙන්න ආරම්භ කරන්නේ. ඒ මග ඔස්සේ යමින් සරච්චන්ද්‍රයන් තමයි එක වඩාත් ප්‍රචලිත කරමින් අපේ මේ ගම් දනව්වල ඇවිදලා ගිහිල්ලා මේ අපේ බොහොම ගර්හිත කලාවන් හැටියට නිකන් මිනිස්සු සමාජයේ නිකන් පිළිගැනීමක් නැතුව තිබුණු මේ කලාවන්ට විශේෂයෙන්ම
අපේ ශාන්ති කර්ම, එතකොට අපේ ජන ගායනා, අපේ ජන සංගීතය, ඒ වගේම අපේ සාම්ප්‍රදායික නාට්‍ය හැටියට පිළිගැනෙන කෝලම් සුකරි නාටකම්, කවි නාටකම් කියන මේ නාට්‍ය විශේෂ පිළිබඳව තුමා පුළුල් පරීක්ෂණයක නියැලෙනවා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය ග්‍රන්ථය එළි දැක්වෙන්නේ. මම හිතන්නේ ලංකාවේ මුල්වරට මේ විදග්ධ බුද්ධිමතුන්ගේ අවධානය මේ නාට්‍ය කලාවන් සහ මේ ශාන්ති කර්ම වැනි අපේ තිබිච්ච මේ ගැමි කලාවන්ට ශාස්ත්‍රීයමය වටිනාකමක්, ශාස්ත්‍රීය හැදෑරීමක් සහ ගවේෂණයක් යෙදিলা ඒකට වටිනාකමක් ලැබෙන්නේ මම හිතන්නේ සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ ඒ පිරිස ගත්ත එක. ඉතින් විශේෂයෙන්ම සරච්චන්ද්‍රයන් එක අධ්‍යයනය කළා. ඒ කියන්නේ ශාස්ත්‍රීය ගවේෂණය කළා, ග්‍රන්ථ ලිව්ව, පරීක්ෂණ නියැලුණා පමණක් නෙමෙයි. එය ප්‍රායෝගිකව සිංහල වේදිකාවට ගෙන ආවා. ඇත්තටම දැන් මේ කාලේ දැන් අපිට අර සාමාන්‍ය සංවාද ස්වරූපයෙන් දැන් අපි වෙනදා නම් දෙතුන් දෙනෙක් එක එකතු වෙලා මේ සංවාදය කරනවා. නමුත් මේ කාලයට අනුරූපව අපිට සිද්ධ වෙනවා ඔබතුමාගෙන් පමණක් යැපෙන්න අද සාකච්ඡාවේ. ඒ වගේම මේ අපි සම්පත්ධාරීන් කීප දෙනෙක් සම්බන්ධ කරගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මේ විෂය හදාරන ශිෂ්‍යයන් අපි මාර්ගගත ක්‍රමවේදී ඔස්සේ සජීව ලෙසින් මේ සාකච්ඡාව සමග එකතු කරගෙන ඉන්නවා. අපි ඔවුන්ට ආරාධනා කරනවා මේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන මොහොතේදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳව, එතුමන්ගේ නාට්‍ය සහ මනමේ පිළිබඳව විශේෂයෙන්ම අපි අධ්‍යයනය කරන්නේ අද මනමේ නාට්‍ය කේන්ද්‍ර කරගෙන එතුමන් පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඔබට පැන නගින ගැටලු අපිට පණිවිඩ හරහා යොමු කරන්න. අපිට එතකොට පුළුවන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් එක්ක ඒ පිළිබඳව සංවාදයේ දෙන්න. දැනුම ඔබේ අලුත් කරගන්න ඔබට ආරාධනා කරමින් අපි යනවා. දැන් අර ඇයි සරච්චන්ද්‍රයන්ට ඕන උනේ මේ නාට්‍ය පිළිබඳව අධ්‍යයනයෙන් පස්සේ මේ දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනගන්න. ඒ කියන්නේ මේ දැන් එතුමා අධ්‍යයනය කරා, පරිශ්‍රණය කරා, ඒක ඉංග්‍රීසියෙන් පළ කරා, එය දැකපු බටහිර උගතුන් එතුමන්ට ආදරය කරන්න පටන් ගත්තා. එතුමන්ට ඕන රටක යන්න දෙන්න අවසරය දීලා කිව්වා ගිහිල්ලා ඇවිදලා බලන්න කියලා. එතුමන් අධ්‍යයනය කරා. මේ අධ්‍යයනයන් කොහොමද බලපෑවේ? ඇයි දැන් එහෙම අධ්‍යයනය කරපු කෙනෙක් දේශීය දැන් සාමාන්‍ය ස්වභාවය තියෙන්නේ කතිකාචාර්යතුමනි විදේශ රටක ගියයින් පස්සේ ඒ වගේ එකක් කරනවා. ඇයි මේ දේශීය එකක් කරන්න හිතුනේ? මම හිතන්නේ මූලිකම එතුමා මේ උපදින්න ගාල්ලේ උපතින් කතෝලිකයෙක්. ඒතොර අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම කෙනෙක් විශ්වවිද්‍යාලයට එනකොට 1933 අවුරුද්දේ මේ ඒකේ 33 අවුරුදු විශේෂයක් වෙනවා. එක්තරා විදිහකට සරච්චන්ද්‍රයන් ශිෂ්‍යයෙකු ලෙස විශ්වවිද්‍යාල කොලෙජියට ඇතුල් වෙනකොට මහාචාර්ය ලුඩවයික් EFC ලුඩවයික් එතුමත් ගාල්ලේ ඉපදිලා මහනුවර ඉපදිලා ගාල්ලේ හැදිලා වැඩිලා එංගලන්තයට ගිහින් පශ්චාත් උපාධි හදාarලා විශේෂයෙන්ම මේ නාට්‍ය කලාව පිළිබඳ විශේෂයෙන්ම විදේශීය රටවල් වල නිෂ්පාදන ඉතාම උසස් ගණයේ හොඳ නාට්‍ය නිෂ්පාදන එක්ක වැඩ කරලා ඒ අත්දැකීම් ලබන මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයට එනවා. එතුමා විශ්වවිද්‍යාලය ඇතුලේ මේ ඉංග්‍රීසි නාට්‍ය සංගමයක් පිහිටවලා ලෝකයේ ප්‍රචලිත විදේශීය නාට්‍ය ඉංග්‍රීසි නිෂ්පාදනය කරනවා. ඔය අයිරංගනි සේරසිංහ වගේ රංගන ශිල්පිනියන් ඒවා රංගපාන ශිෂ්‍යයව හැටියට ඉන්න කාලේ ඒකෙන් උසස් නාට්‍ය කෘතීන් අපේ විදේශීය උසස් කෘතීන් අපේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුණා වගේම අර නාට්‍ය සන්දර්භය පිළිබඳව මෙතෙක් ඔවුන් තුළ පැවති මතවාද වෙනස් වෙනවා. උදෙක් නාට්‍යයක රඟපානවා කියන්නේ දෙබස් ටික පාඩම් කරගෙන නළු නිළියෝ ඒ දෙබස් ටික උච්චාරණය කිරීම පමණයි. මේක නළුවාගේ කාර්යයක්. එහෙම නැත්නම් නළුවා තමයි ආධිපත්‍ය ධර්මින් සිටි අධ්‍යක්ෂවරයෙක් ඕනේ නෑ නළුවන්ව මෙහෙවන්න වගේ තිබිච්ච තැනක මේ නාට්‍ය පෙන්වන්න ගත්තාම සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ මේ ශිෂ්‍ය පරම්පරාවට මේ ගැන උනන්දුවක් ඇති වෙනවා. හැබැයි උනන්දුවක් ඇති වෙනවා වගේම විශේෂයෙන් මේ කාලෙම ලංකාවට එන මේ තාගෝරතුමාගේ සංක්‍රමණයත් එක්ක ලංකාවට තාගෝරතුමාගේ පැමිණීමත් එක්ක ඇති වෙන පුනරුද්දය. ඒක එක්තරා විදිහකට බලපානවා එතුමන්ට. ඒ වගේම එතුමන්ට මේ ශිෂ්‍යත්වයක් ලැබුණාම පිටරට යන්න ඉගෙන ගන්න එතුමා තෝරගන්නේ යුරෝපයේ හෝ බටහිර නෙමෙයි. එතුමා කියන්නේ අපේ අහලා අපේ මේ ආසියානු කලාපේ ඉන්දියාව, ජපානයේ, චීනය වගේ රටවල. එතුමාට පැවතුනා මතයක්. එතුමා කියනවා මේ නාට්‍ය ගවේෂණ කියන ග්‍රන්ථයේ අපි අපේ යයි කිව හැකි නාට්‍ය කලාවක් ගොඩනගන්න. අපි කොතෙක් විදේශීය නාට්‍ය පරිවර්තන හෝ අනුවර්තන
කොතෙක් සිංහල භාෂාවෙන් නිර්මාණය කළත් ඒ අපේ නාට්‍ය කියලා අපිට පෙන්වන්න පුළුවන්. අපේ අය කිව හැකි නාට්‍ය කලාවක් ගොඩන ගන්න නම් අපි වඩාත් ත්‍යායුත්තේ අපේ තවමත් නොනැසී පවතින සොකරි කෝලම් නාටකම් වැනි අපේ සාම්ප්‍රදායික නාට්‍ය කලාවන්ට ඒ වගේම යම් යම් නාට්‍යමය ලක්ෂණ තුලත් අපේ ශාන්ති කර්ම වගේ දේවල් අධ්‍යයනය කිරීමෙන් ඒවා අනුසාරයෙන් ඒවා ආభాසයෙන් තමයි අපි නූතන වේදිකාව අපේ අය කලාවක් ගොඩන ගන්න පුළුවන් වෙන එක. ඒක මෙතුම කියන ඒ වගේම අපි ආభాසය ලබාගත යුත්තේ අපේ අසල්වැසි ඉන්දියාව, ජපානය, චීනය වගේ මොකද මේවා අපේ තියෙන සාම්ප්‍රදායික නාට්‍යවලයි අපි කියමු නාටකමේ, කොළමේ නැත්තම් සොකරියේ මේවා තියෙන සාම්ප්‍රදායික නාට්‍යවල තියෙන ලක්ෂණත් චීනයේ නෝනාට්‍යයේ තියෙන ලක්ෂණත් ජපානයේ තියෙන නාට්‍ය ලක්ෂණත් සංස්කෘත පුරාණ නාට්‍යයේ තියෙන ලක්ෂණ මේ ඔක්කොම ගත්තා මේවා යම්කිසි සාම්‍යයක් තියෙනවා. ඒ ලක්ෂණ සියරම එකතු කරලා එතුමන්ට අධ්‍යයනය කළා එතුමන්ට ඕන අපේ යයි කිව හැකි නාට්‍ය කලාවක් ගොඩන ගන්න. ඒකට තව හේතුවක් තමයි අපි ඒ ලුඩවයික් මහත්මයාගේ ආభాෂය ලැබලා ශ්‍රී ලාංකේය නාට්‍යකරුවන් නාට්‍ය නිෂ්පාදනය කරන්නට පෙළඹුණාට දැන් ලුඩවයික් නිෂ්පාදනය කරේ ලෝකේ ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය ගණයේ නාට්‍ය. ඒ නමුත් සිංහල ඒකේ ආభాෂය ලැබෙන සිංහල නාට්‍ය සංගමය අනුවර්තනය කරමින් සහ පරිවර්තනය කිරීම නිෂ්පාදනය කරන්නේ අත්ත වශයෙන්ම හුඟක් අර ඒ සම්භාව්‍ය නාට්‍ය කෘතීන්ට වඩා ටිකක් හාස්‍යයට බර නාට්‍ය. අපි උදාහරණයක් අටියට ගත්තොත් එහෙම මුදලාලිගේ පෙරලිය, එතකොට ඉබේ වෙදා, රහස් කුමසාරිස්, මගුල් පරස්තාව, කපුවා කපෝති ඔය නාට්‍ය ඔක්කොම මූලික හාස්‍යයට ජීවිතයේ අර ආධ්‍යාත්මික ගැඹුරක් වෙන දමකිමු ෂේක්ස්පියර්ගේ වගේ ට්‍රැජඩි එකක් කේදාන්ත නාට්‍යයක් නැත්නම් ග්‍රීක කේදාන්ත නාට්‍යයක්. දැන් ලුඩවයික් මහත්මයා ඇන්ටිගනි වගේ නාට්‍ය ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කරනවා. හැබැයි අපි සිංහල නාට්‍ය සංගමයේ හුඟක් නිෂ්පාදනය කරන හාස්‍යයට බර ඒවා. ඒ නිසා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට බලපාන ලොකු බලපෑමක් කරපු කෙනෙක් තමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා. එතුමා ලියනවා මේ සිංහල නාටකයේ සහ සඳකිඳුරුව කියන පොතේ අපේ සිංහල නාට්‍ය කලාව පවතින්නේ මේ හාස්‍ය මූලික කරගෙන. මේ හාස්‍ය කියන එක මූලික කරගත්ත නිසාම අපේ නාට්‍යයට වැඩිදුර යන්න හම්බෙන්නේ නැහැ. සිංහල නාට්‍ය වලට මේ සිංහල නාට්‍ය හාස්‍ය මූලික කරගෙන ඒ නිසා මීට වඩා වෙනස් මගක් ගත යුතු කාලය දැන් එළඹ ඇත කියලා ලියන මේ සරච්චන්ද්‍රයන්ට හරියට බලපාන වික්‍රමසිංහන්ගේ මේ දේශීය ලකුණු සොයා යාමේ ගමනට සරච්චන්ද්‍රයන්ට ලොකු බලපෑමක් ඉතින් එතුමාටත් ඒ බලපෑම එක්ක එතුමා මේක හොයනවා. ඒ හොයමින් ඉන්න අතරේ එතුමාත් මුල් යුගයේ නාට්‍ය අනුවර්තනය කරමින් පරිවර්තන කරමින් නිෂ්පාදනය කරන්න අර වගේ නාට්‍ය. දැන් කපුවා කපෝති නාට්‍ය පරිවර්තනයේට එතුමා හවුල් වෙනවා. මගුල් පරස්තාව නාට්‍ය යූ.ඒ. ගුණසේකර සිංහලට අනුවර්තනය කරන චෙකොෆ්ගේ ප්‍රොපෝසල් කියන එක මගුල් ප්‍රස්තාව හැටියට සිංහලට ගෙනුවට ඒක ඇත්ත වශයෙන්ම පරිවර්තන නෙමෙයි. ඒක අමුමයි අපේ දේශීයකරණයකට ලක් කරනවා. දැන් ඒ තියෙන රුසියානු නම් ගම් නේ අපේ නන්දාවතිලා ලවුනේරිස්ලා තෙපානිස්ලා රුසියානු නම් ගම් නෙමෙයි තියෙන්නේ. මඩලියද්ද කැන්ද මඩ හොකරේ කැන්දලියද්ද අපේ කරලා ගේනවා. අපේ ජන සමාජයට ගේනවා. එහෙම කොච්චර කරත් එතුමා කියන්නේ මේවා අපේ අය කිව හැකි නාට්‍ය. එතුමා ඒවා නිෂ්පාදනය කරනවා. ඒ වගේම 1945 නිෂ්පාදනය කරපු මේ කපුවා කපෝති නාට්‍ය විශ්වවිද්‍යාල නාට්‍ය සංගමයෙන් ඒක ඒ.පී. ගුණරත්න මහාචාර්ය සරච්චන්ද්‍ර යූ.ඒ. ගුණසේකර තුන්දෙනෙක් එක්ක පරිවර්තනය කරලා ලුඩවයික් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඒතර ලුඩවයික් කියන්නේ අර හොඳට නාට්‍ය සන්දර්භයේ වේදිකාව හසුරවන දන්න වේදිකා තාක්ෂණය පිළිබඳව හසල දැනුමක් තියෙන නළු නිලියංගව නිකන් රඟපානවා කියන වචන කීව පමණක් නෙවෙයි කියන උසස් රඟපෑම් එළියට ගන්න පුළුවන්. ඉතින් උසස් නාට්‍ය නිෂ්පාදනයක් කරනවා. තාම ජනප්‍රසාදය ලැබෙන උසස් නිෂ්පාදනයක් කරනවා. ඒව ගැන සරච්චන්ද්‍ර පසු කාලීනව නාට්‍ය ගවේෂණ කෘති ලියනවා. ඒක කතරම් උසස් නිෂ්පාදනයක් වුණත් අපි කොහොමද අපේ අය කියන්නේ මේකෙන් කතා කරන දේ මේ අපේද? එතුමා හොයාගෙන අපේ ජන සමාජයට හුරු අපිට තියෙන්නේ අපි හුඟක් වෙලාවට සංගීතයට නර්තනයට බරයි. අපි ඉපදින කොටත් සින්දු අහනවා, නැලවිලි ගී කියනවා, මව් කුසේ ඉන්න කොටත් ගීත අහනවා. මරණයේදී කවි කියනවා. අපේ ජන සමාජයේ අපි ජීවත් වෙන හැමදේම අපේ දෛනික ජීවිතේට අපේ ගීතේ නර්තනය හරි සම්බන්ධයි. ඉතින් එතුමා කියන්නේ මේවා නැතුව මේ නාට්‍ය කලාව. ඒ නිසා මෙන්න මේ මතයක හැඟීමක ඉන්න සරච්චන්ද්‍රයන්ට මේවා හොයමින් ඉන්න කෙනෙකුට අර
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බොහෝ දුරට බලපාලා එතුමා ඒ උවමනාවෙන් ඉන්නකොට එතුමා ගමක් ගානේ ගිහලා මේවා ගවේෂණය කරනකොට එතුමාට දැනෙනවා මේවා තියෙන හරය ගුණ සුවඳ විශේෂ සිදුවීමක් වෙනවා 1950 දශකයේ ආරම්භ 52 විතර නියුමාන් ජුපාල් කියලා නාට්‍ය රචකයෙක් ඕස්ට්‍රේලියානු ජාතික එනවා මේ විශ්වවිද්‍යාලයට නාට්‍ය නිෂ්පාදනය කරන්න ශිෂ්‍යෝ ධම්මල. ඒ නාට්‍ය නිෂ්පාදනය කරද්දී අර සරච්චන්ද්‍ර මහත්මයාට ඒ වෙනකොට අර හැදිලා තියෙන දේශීය පිස්සුව පිළිසින්දලා තියෙන්නේ. මේකම දේශීයකරණය කරන්න ඕනේ. ඉතින් ඒවා එතුමන්ගලගේ ඒ පෙර අනුවර්තන වල පේනවා දැන් මගුල් පරස්තාව කපුවා කපෝති වගේ නිෂ්පාදන ගත්තාම. හැබැයි එතුමන්ට දැන් මේක දේශීයකරණයට ලක් කරන්න ඕන වුණාම ඒ ජුබාල් සහ මේ අතර නිතරම ගැටුමක් ඇති වෙනවා. මෙයා හැමතිස්සෙම මේක දේශීයකරණය කරන්න හදනවා. එතුමා ඒක එමනේ ඒ ගැටුමේ ප්‍රතිඵලයක් වෙන්නේ සරච්චන්ද්‍රයන් එතනින් අයින් වෙනවා. ඒ නාට්‍යයෙන් ඉවත් වෙලා එතුමාගේ කටයුත්තට තව ටිකක් නැඹුරු වන්න මේක පිටිවහලක් වෙනවා. ඒ වගේම එතුමන්ට අර දේශීය නාට්‍ය ගවේෂණය කරමින් අතර ශිෂ්‍යත්වය ලැබුණාම එතුමා යන්නේ අර මං කිව්වේ බටහිරට නෙමෙයි. එතුමා ඉන්දියාවට ගියාම ඉන්දියාවේ සංස්කෘත නාට්‍ය උසස් විදග්ධ නාට්‍ය කලාවක් ඉන්දියාවේ තියෙද්දි ඇයි අපිට නැත්තේ? අපේ සාහිත්‍ය කලාවන් අපේ චිත්‍ර මූර්ති මේම දියුණු කලාවන් තියෙද්දි එතුමාගේ මතය තමයි තේරවාදී බුද්ධ ආගම තියෙන අපේ රටේ මේ ගොඩනැගෙන්නේ මේ ඒකල කලාවන් උඩ කලාව ඉදගෙන ලියන. මොකද තේරවාදී බුද්ධ ආගම උගන්වන්නේ පුද්ගල විමුක්තිය. පුද්ගලයා තනියෙන් තමයි නිවන් දකින්න ඕනේ. නිවන සාක්ෂාත්. ඒක සාමූහික වන්දනයට අපේ ආගමේ ඉඩක් නැහැ. ඒ නිසා සාමූහික කලාවන්ට ලැබුණු ඉඩකඩ අඩුයි. ඒ නිසායි අපිට විදග්ධ දියුණු කලාවක් නැත්තේ කියලා එතුමන්ගේ මතය. නමුත් ඒකට විරුද්ධව වික්‍රමසිංහ මහත්මයා එහෙම කියනවා අපේ කවි නාටකම් මෙවැනි විදග්ධ නාටක කලාවක් අපිට තිබුණාය කියලා. ඒ පිළිබඳව මතවාදයක් තියෙනවා. කෙසේ හෝ මෙතුමා මේ විදේශගත වුණාම ඒවැය තියෙන නාටක ජපානයට ගියාම චීනයට ගියාම ඉන්දියාවට ගියාම දකින්න ලැබෙන ඒවැය ජන නාටක ඒවැය තියෙන මේ ඒවා දැන් සම්භාව්‍ය තත්ත්වයටපත් වෙලා තියෙන කබුකි නෝ නාට්‍ය බලුවාම ඒ සියලුම ආభాෂය අරගෙන එතුමා හිතනවා අපේ නාටකමේ තියෙන මේ ලක්ෂණ නේද අපිට මේවා ඇයි අපිට දිනු කරන්න බැරි මේ සියලු දේවල් වල ආభాෂය අරගෙන මම හිතන්නේ සරච්චන්ද්‍රයන්ගේ හැරවුම් ලක්ෂ්‍ය සරච්චන්ද්‍රයන්ගේ ටර්නින් පොයින්ට් එක තමයි මම හිතන්නේ 1953 නිර්මාණය වෙන පබාවති. එතුමා මුල්වරට උත්සාහයක් ගන්නවා අර විදේශීය කෘතියක මේ පිටිවහලක් නැතුව අනුවර්තනයක් හෝ පරිවර්තනයක් නොකර එතුමා කියනවා අපිට ඕන තරම් නාට්‍ය ලියන මූල බීජයන් හොයාගෙන යන්න පුළුවන්. ග්‍රීක නාට්‍යකරුවෝ මේ ඔඩිසි මේ ඉලියට් සහ ඔඩිසි හෝමර්ගේ ඉලියට් සහ ඔඩිසි කෘතියෙන් ආభాසය ගන්න ඕන. කතා සොයා ගන්න ඕන. සංස්කෘත නාට්‍යකරුවෝ මහා භාරතය රාමායනය ඔය බෘහත් කතා වගේ ඉන්දියානු සංස්කෘතික ඉතිහාසයෙන් ඒ වගේ සාහිත්‍ය ඉතිහාසයෙන් ගන්න ඕන නම් ඇයි අපිට නැත්තේ? අපිට මහා විශ්වකෝෂයක් බඳු කෘතියක් තියෙනවා ජාතක පොත. එතුමා ඒකට හැරෙනවා. ඉතින් එතුමා හිතනවා ඒ අතරිනුත් වඩාත් ඒ ජාතක කතා අතරේ තියෙන වඩාත් මිනිස්සු අතර ප්‍රචලිත කතාව තමයි කුස ජාතකය. මොකද අපේ සාමාන්‍ය මිනිස්සු ප්‍රේම කතා වලට හරි කැමතිනේ. ප්‍රේමයේ විරාවට හරි කැමතිනේ. ඒ විරාවනේ මුළු ගීත මේ කුස ජාතකේ පුරාම දින අවසානයේ දෙන්න එකතු වුණාට ඒක හරි ජනප්‍රියයි. ඒ නිසා කුස ජාතක කාව්‍ය සාහිත්‍යකරුවෝ පාවිච්චි කරලා තියෙන නාට්‍යකරුවෝ මේ එතකොට මේ ජන කවියෝ මේ හැමෝම පාවිච්චි කරපු බොහොම ප්‍රචලිත කතාවක් නේ කුස ජාතකයේ ඇසුරේ මෙතුමා පබාවති ලියන 1953. ඒකේ ලියන්නේ අර එතුමාට එකපාරට බැරි වෙනවා මේක තමයි මම හිතන්නේ එතුමා මුල් පියවර තියලා බලන්න අර සංවාද බහුලව පාවිච්චි වෙන අර එතෙක් පැවතිච්ච ස්වභාවික සංවාද නාට්‍ය ශෛලියෙන්ම මේ නාට්‍ය ලියනවා අර එතුමන්ට උවමනා කරන දේශීය ලක්ෂණ මේකට ඇතුළත් කරනවා. පොතේ ගුරු කෙනෙක් ලව්ව කවියක් කියවනවා ආරම්භයට එහෙම නැත්නම් මැදදී පොතේ ගුරු කෙනෙක් එකතු කරගන්නවා අර දැකපු දේශීය ලක්ෂණ ඇතුළත් කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ නාට්‍ය එතුමාගේ හැරවුම් ලක්ෂණ වලට නොයෙකුත් විදිහට පෙන්වුවාට පස්සේ නොයෙකුත් ਵਿਚාරයට ලක් වෙන එතුමාට ඒකට දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ කාරණා ගැන අපි වෙනම කතා කරන්න ඕනේ. ඔව්. ඇත්තටම දැන් මම හිතනවා මේ නාට්‍යමය වටපිටාවක් මෙතන හැදුවා නම් වටිනවා කියලා. මොකද හේතුව ශාන්ත පිරිස් මහත්තයත් ඉන්න නිසා ඔබතුමත් ඉන්න නිසා අපිට
නාට්‍ය වේදිකාවට අපි වරගෙන යන්නකෝ ගීතේ. මම හිතන්නේ පබාවති නාට්‍ය ගැන කියපු නිසා ඔව් ඒ වටිනවා එහෙම. මම හිතන්නේ මොකද මේ සරච්චන්ද්‍රයන් මේ පබාවති නාට්‍යයට අර ස්වභාවික සංවාද තමයි මේ නාට්‍ය කතා කරන්නේ. නමුත් මේ චරිතවලට දුක හිතුනාම චරිතවලට ගීත ගායනා සමහර ආරටි ආරම්භයේදීත් විවේකයෙන් පසු මැදදීත් චාර්ලි සිල්වා ගුරුනාන්සේලව පුරාණ නාටකම් ගීතයක් එකට ඇතුළත් කරනවා. එතුමා ඒ නාට්‍යම නැවත නිෂ්පාදනය කරනකොට ඊට වඩා අර්ථාන්විතව ගීත ලියලා අමරදේව මහත්මයා ලව්වා තනු නිර්මාණය කළ ගීත කියනවා. මම හිතන්නේ ශාන්ත පීරිස් මහත්මයා සරච්චන්ද්‍ර මෙතිනිය මේ නව නිෂ්පාදනයක් කරා මෑතකදී පබාවති නාට්‍ය ශාන්ත පීරිස් මහත්මයා තමයි ඒක සංගීතය මෙහෙයුවේ. මම කියන්නේ අර අමරදේව මහත්මයා ගායනා කරපු එදාවර ගිර මුදුනින් ගිලිහෙන ගීතය මතක ටිකක් හරි කියමු. මතක ටිකක් කියමු. මෙදා අවර ගිර මුදුනින් ගිලිහෙන හිරු නැත පෙරසේ යලි නැග එන්නේ මෙදා අවර ගිර මුදුනින් ගිලිහුණු ඉර නැත පෙරසේ යලි නැග එන්නේ පහන් වන්නේ නැත. පහන් වන්නේ නැත මේ රැයාමේ පහන් වන්නේ නැත මේ රැයාමේ සදාට ගණන් දෙන්න. සතහට කනදුරුයි දුකඳුරසේ නැත තනි තරුවක් සඳ රේඛාවක් මං පෙත වෙත තනි පෙසක් එලන්නේ මෙදා අවර ගිර මුදුනින් ගිලිහුණ ඉර නැත පෙරසේ යලි නැග එන්නේ උත්තරම දැන් අර මහාචාර්ය ලුඩෝවික්ගේ ආభాෂය එතකොට ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආපු නිවමල් ජුබාල් වගේ විදේශීය නාට්‍යකරුවන් කරන්න හදපු දේ අපේ කරගන්න තිබුණු දැඩිතර උවමනාව හරහා විහිවුණු අපේ නාට්‍ය කලාව. මෙහෙම අපිට සාකච්ඡා කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඔබතුමන් සඳහන් කළා මේ තාගෝර්තුමාගේ ශාප් මෝචන් වගේ නාට්‍ය බලලා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ලංකාවේ නාට්‍ය කලාවට සිදු කළ අනුපමේය සේවාව පිළිබඳව දීර්ඝ සන්න සහිතව අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඕනෑම මොහොතක. ලංකාවේ නාට්‍ය කලාව පිළිබඳව දේශීය නාට්‍ය කලාව පිළිබඳව සාකච්ඡාවට ගන්නා පළමු තැනම මහාචාර්ය සරච්චන්ද්‍රයන් අපිට හමු වෙනවා. අපි අද බලාපොරොත්තු වෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් බිහි කළ නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව ඒ වගේම මනමේ නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා සහ ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත උපදේශක ශාන්ත පීරිස් මහත්මයාත් එක්ක මේ සංවාදය ගොඩනගාගෙන යනකොට අපි අර මේ සරච්චන්ද්‍රයන්ගේ මේ හද තුල මේ අලුත් අදහස බිහිවීම සහ එතුමන්ගේ පරිශ්‍රණය එතුමන් නිරන්තර අත්හදා බලන්නේ. ඒ කියන්නේ දැන් අපි 1943 මුදලාලිලාගේ පෙරලිය වගේ නාට්‍ය වලින් පටන් ගත්තාම හැංගි හොරා වලහා මගුල් ප්‍රස්තාව මැනේජර් බහින කලාව මෙහෙම ඇවිල්ලා දැන් ඔබතුමා අතර උනේ 52 අවුරුද්දේ පබාවති නාට්‍ය. මේ හැම එකක්ම එතුමා කොහොමද පරිශ්‍රණයක් කරගත්තේ? එතුමන්ගේ නාට්‍ය ගමන් මගේ. එතුමාගේ මූලික අභිප්‍රාය වුණේ දේශීය නාටක අපේ අය කිව්ව එක නාට්‍ය කලාව. එතුමාගේ මේ නාට්‍ය ගවේෂණ කෘතිය එතුමා කියනවා අපි විදේශ වලින් මම මේන් අදහස් කරන්නේ විදේශීය ආభాසය ලබා ගත නොයුතුයි කියන එක නෙමෙයි. අපි විදේශයන්ගෙන් ආభాසය ලබා ගන්නා සෑම විටම
එය අපේ කිව හැකි අපේ දෙයක් බවට පෙරලා ගන්න ඕනේ කියන එකේ. විදේශීය දේවල් එහෙම් පිටින්ම අපේ පොළවේ පැල කරන්න ගියාම සිද්ධ වෙන අභාග්‍ය එතුමා දකින්න. ඒ නිසා මේවා පුළුවන් තරම් අපි විදේශයන්ගේ ආభాසය අරගෙන අපේ කරගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි එතුමා ඔය විදේශ රටවල් වලින් ලබන සියලු අත්දැකීම් එකතු කරගෙන නෝ නාට්‍යද, කබුකිද, සංස්කෘත නාට්‍යද අපේ දේශීය නාට්‍ය කලාවේ තියෙන මූලික ලක්ෂණ දෙක එකතු කරගෙන පරීක්ෂණය නියැලෙන්නේ. අර කිව්ව පබාවතිය තමයි එතුමාගේ පරීක්ෂණයේ මුල් පියවර කියලා මම නැවතත් කියන්නේ. එතුමාට අඳුර ගන්න ලැබෙන මේ නාටකම් බලන්න ගිහලා මේ ගමින් ගමට ගිහිල්ලා මේවා පරීක්ෂණ කරනකොට හම්බෙච්ච චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ මේ නාටකම් පිළිබඳ ඉතාම දැනුමක් තිබිච්ච මෙතුමාව පාවිච්චි කරලා මේ පබාවති නාට්‍යයේ මැදට කුස නාටකමේ තිබිච්ච ගීතයක් මේ සරච්චන්ද්‍රයන්ගේ අර දෙපස් සහිත ඒ කියන්නේ ස්වභාවික සංවාද නාට්‍ය තියෙන්නේ. ඒ සංවාද පිළිබඳවත් ਵਿਚාරයට ලොකු ලක් වෙන මොකද සරච්චන්ද්‍ර මහත්මයා පබාවති නාට්‍යයේ එතුමා කියනවා මට ඕනුනේ මේ කුස රජුරුවන්ගේ බෝධිසත්ව ගුණ වයන්න නෙමෙයි. මේකේ තියෙන්නේ මේ ප්‍රේම කරන්න ගියාම බෝධිසත්ව චරිතයක් වුණත් ප්‍රේමය කරන්න ගියාම කොච්චර බොළඳ විදියට ඇසිරෙනවද? සදාතනික ප්‍රේමවන්තයන්ගේ තියෙන ඒ ස්වභාවය තමයි එතුමා විවරණය. ඒ නිසා එතුමාට ඕනුන්නේ බෝසත් ගුණ වයන්න. ඒ නිසා අර අපේ සාම්ප්‍රදායික බෞද්ධ ජනතාව තුළ කුස රජුරුව කෙරෙහි තිබිච්ච භක්තියට පොඩි හෙළවීමක් වෙනවා. මෙතුමගේ නාට්‍ය ඉතින් හරි මේ එක තැනක තියෙනවා සීලවතී බිසවට කුස කියන අනේ අම්ම මට එකපාරක් බලන්න දෙන්නකෝ. ඉතින් අම්මා ඉතින් අර එතෙක් අපි රජ නාට්‍ය වල කියන්නේ නෘත්‍ය වගේ ඒවායින් අපි දැකලා තිබුණු සංවාද රජවරු කතා කරන්නේ අමුතු භාෂාවකින්. එසේනම් මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ පිය රජතුමනි ඔබ වහා කැඳවන්න මාගේ පුත් කුමරා වහා මෙහි කැඳවන්න එහෙම රජ භාෂාවකින්. සරච්චන්ද්‍රගේ නාට්‍ය පිය රජතුමලා නේ තාත්තා අම්මා දැන් පබාවතී කොම අපිට මේකට තියෙන හරි සුකුමාර එහෙම හරි නිවි සැනසිච්ච පබාවතී කියන එක අපිට නිකන් විසාකාතමෝ වගේ පේන එකක් නේ අපේ මනස වලදී. සරච්චන්ද්‍රගේ නාට්‍ය පබාවතී එන්නෙම පළවෙනි ෆස්ට් අපියරන්ස් එකේ ස්ටේජ් එකට එන්නේ බැනගෙන. මේක මොකද මේ ඉන්නේ ඇමතුවර මොකෙක් ගෑණියෙක් දැකලා නැද්ද මගේ දිහා කන්න වගේ බලන්න කියලා. අපි ඒක මේ අපිව ඒ කාලේ ප්‍රේක්ෂක සසල වෙනවා මේක රජවරු කතා කරන්නේ මෙහෙමද කියලා අහනවා. සරච්චන්ද්‍රයන් ඒකට උත්තර දෙනවා. ඉතින් රජවරු කොහොම කතා කරාද කියලා කවුද දන්නේ? සාහිත්‍යකාරයෝ තමයි ඔය ලියලා තින්නේ මෙසේ නම් ලිඛිත පොතේ තියෙන භාෂාව. ඒක රංගපරම නෑ එතුමා කියන්නේ. ඒ භාෂාව රංගපරම නෑ. ඒ නිසා එතුමා රංගපරම භාෂාවක්. මෑණියනි මට ඕනේ නෑ මට අවශ්‍යයි එක්වරක් හෝ දැක ගන්න කිව්වහම අරකේ තියෙන හරි කෘත්‍රිමයිනේ. ඒ නිසා අම්මේ මට එකපාරක් බලන්න දෙන්න බැරිද කියලා අහනවා. ඒ වගේ මේ බොහොම මේ එදිනෙදා විවහාර බසු මේකට යොදා ගන්නවා. අනික බෝධිසත්වයන්ව මේ අතිශය බොළඳ ප්‍රේමවන්තෙක් බවට කියනවා. ඒ ගේන්නේ එයා කියන්නේ ලෝකේ ඉන්න ඕනම විදග්ධ මිනිස්සෙක් වුණත් මොනතරම් ශ්‍රේෂ්ඨයෙක් වුණත් ප්‍රේමයේ හමුවේ හැසිරෙන්නේ මේ වගේ බොළඳ විදියට තමයි කියන එකයි මට කියන්න ඕනේ. ඒ නිසා ඒ දෙන්න අතර ප්‍රේමය කතන්දරේ විතරයි අර කියන්නේ. ඒ නිසා නාට්‍යට ඕනේ ඒ ටික කියන. අර පබාවතිය නාට්‍ය එක තැනකදී මේ මං හිතන්නේ ශාන්ත ගායනා කරයි පරණ කුසනාඩ ගමේන ගීතයක් චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේලව ගායනා කරනවා. මේ පොඩ්ඩක් කියමු පොඩි කොටසක්. ඕලන් කිඳුරු නදමිරි මිරි කුස රජුගේ හඬට බිසු අපිරි කුස රජුගේ හඬට බිසු අපිරි. දැන් ඒක ඉතාම ජනප්‍රිය පැරණි නාටකම් ගීයක්. ඒක තමයි පරිශ්‍රණය. ඒක එතුම දාලා බලනවා වැඩ කරනවා කියලා මං කියන්නේ මුට්ටිය දාලා බලනවා වගේ. ඊට පස්සේ මේ පබාවතියට අර නෙළුම් පොකුණේ කුස රජුරුවන් හවු වෙනවනේ මෙයා තමයි කියලා වැඩේ මාට්ටුනම පබාවතිය දාලා තමන්ගේ ගමට යනවනේ තමන්ගේ මාලිගයට. ඒ ගිය වෙලාවේ කුස රජුරන්ට දැනෙන දුක ගීතයකින් ගායනා කරන කුස රජුරුව. සරච්චන්ද්‍ර මට මේ පොත තිබ්බනම් ඒ වචන හරියටම කියන්න පුළුවන්. මගේ මතකයට තියෙන්නේ හරිය අර ජෝන්ද සිල්වාගේ නෘත්‍යවලනේ ඇතම් සමහර ගීතවල ඇතම් ගීත ජෝන් සිල්වාගේ තාම උසස් රචනා තියෙන අතරේ හරි බොළඳ විදියට භාෂා භාවිත වෙච්ච ගීත තියෙන මට පේන්නේ සරච්චන්ද්‍ර මහත්මයාගේ ඒක සරච්චන්ද්‍ර ලියපු ගීතයක්ද කියලා හිතෙන්නේ නැති තරම් බාල ගීතයක්.
ප්‍රියේ ඇයි ගියේ මාදමා මගේ හදවත දැවේ දැවේ ගින්නේ වර්තමානය වගේ. දැන් ආපහු එල තිර කරකිලා යන්න තමයි. ඔව් ඇයි දැන් ඔක්කොම තියෙන පිරිමි දෙන ලතෝනිනේ ඇයි ගියේ ඔබට මායපානම් කියන්න තිබුණා. ඇයි ප්‍රියේ මාදමා ඔබට තව කෙනෙක් ලැබේවා කියා පතනවා ඔතනවා ඔක්කොම. ඒවනේ තියෙන සරච්චන්ද්‍ර මහත්තයා කුසරජුරුවන්ගේ මෝඩ දීලා තිබිච්ච වචන ටික මට ඒ මුල් කෘතිය තියෙන්නේ ඇයි ප්‍රියේ මාදමා ගියේ මා හද දවයි ගින්නේ ඔබ ඒක හරි ඒ වගේ සාම්ප්‍රදායික අර බොළඳ වචන ටික. ඒ නාට්‍ය තමයි ආපහු 58 නිර්මාණය කරන අර ශාන්ති ඉස්සෙල්ලා ගායනා කරපු මෙදා අවර ගිරි මුදුනින් ගිලිහෙන හිරු නැත පෙරසේ යලි නැගෙන්නේ. පහන් වන්නේ නැත මේ රෑ යාමේ සදහට ගණන්දුරු යුගන්දුරසේ. නැත තනි තරුවක් සඳ රේඛාවක් මම් පෙස මත තනි පැසක් කෙලන්නේ. අර උපමා රූපකාදී බහුල ඒ කියන්නේ සරච්චන්ද්‍රයන්ගේ පෝෂණය සරච්චන්ද්‍රයන්ගේ ගමන මනමේ හැදුවට පස්සේ තමයි 58 නැවත පබාවති කරන්නේ. එතකොට එතුමා කොච්චර දියුණුවක් ලැබලා තියෙනවද රචනා පැත්තෙන් කියලා පේනවා. හොඳයි. ඇත්තටම දැන් අර මේ එතුමන්ගේ අර දේශීය චින්තනය දැන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අර කොයි තරම් දුරට නැඹුරුනාද කියලා කියනවා නම් අර තාගෝර්තුමාගේ භාෂාව එහෙම නැත්නම් තාගෝර්තුමාගේ නාට්‍ය ඒවා කොච්චර කැමැත්තක් දක්වද කියනවා නම් මේ බෙන්ගාලි නමක් Tamanට දාගන්නවා. එතකොට යනකොට නම් ගිය ඇඳුම නෙමෙයි එතකොට වැඩි තන්ත්‍රයේ යූස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා කියන නම මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඊට පස්සේ තමයි සරච්චන්ද්‍ර කියලා පාවිච්චි කරන්නේ. ඉතින් ඒ කියන්නේ මේ දේශීයත්වයට කොයිතරම් නැඹුරුනාද? ඒ කියන්නේ නිර්මාණයකට නිර්මාණකරුවෙකුට නිර්මාණ ආభాෂයකට පුද්ගලයෙක්ගේ සියල්ලම වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් කරපු යම් සම්මුඛ සාකච්ඡාවක් මට නරඹන්න ලැබුණා මේ වැඩසටහන පිළිබඳව තොරතුරු හොයනකොට එතුමන් කියනවා මේ අපිට මේ තොවිල් ඒ තොවිල් පවිල් ශාන්ති කර්ම එහෙමනේ තිබුණේ අපිට කියලා නාට්‍යයක් තිබුණේ නැහනේ. ඒ කියන්නේ ඒ නිසා තමයි මෙහෙම නාට්‍ය කියලා මේ රංගයක් ගොඩනගන්නට ඕන වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ අර අපරදිග ස්වාභාවික නාට්‍ය සම්ප්‍රදාය අනුගමනය කරපු නාට්‍යකරුවෙක් විදිහට එතුමන් අර අනුවර්තන නාට්‍ය සිදු කරපු කාලේ හොයාගත්ත දැනුම අවබෝධය කොහොමද මනමේ දක්වා අරගෙන ඉන්නේ? තුමන්ට මම හිතන්නේ ලුඩවයික් තමයි අපේ රටේ මේ එෆ්සි ලුඩවයික්ගේ සම්ප්‍රාප්තිය අපේ රටේ නාට්‍ය කලාව ඔය අද තියෙන තත්වයට එන්න මම හිතන්නේ මුල්ම පසුබිම සපයන්නේ ලුඩවයික්. එතෙක් අපිට තිබුණේ අර නාට්‍ය සන්දර්භය ගැන හසල දැනුමක් නැහැ. අපි නාට්‍යයක් කියන්නේ වේදිකාව මත වේදිකාව පරිහරණය පිළිබඳ නළු නිළියන්ගේ රඟපෑම් පිළිබඳව එහෙම අපිට තිබුණේ නැහැ. අපි මේ නාට්‍ය සන්දර්භය ගැන තියෙන බොහොම සරල අදහසක්. ඒ නිසා තමයි අපි අපේ නාටකම් නෘත්‍ය ඒවා නිකන් නළුවෝ මේ අපි බොහොම මේ කර්කශ බොහොම ටික රළු ගොරහැඩි කලාවක් බවට පත් වෙලා තිබුණේ. ඒ ලුඩුවයික් කරපු නිෂ්පාදනය තුළ තමයි රඟපෑම කියන්නේ මේක නෙමෙයි. තොඩ ගැඹුරින් චරිත අධ්‍යයනය කරන්න ඕනේ. චරිතවල අභ්‍යන්තරයට අධ්‍යයනය කරන හොයන්න ඕනේ. නළුවා කියන්නේ ගවේෂකයෙක් කියන එක පළමු වරට දැනෙන්න ගන්නවා. ඉතින් ඒ ආభాසය සරච්චන්ද්‍රයන්ට දැඩිව බලපානවා. ඒ නිසා තමයි උන් සිංහල නාට්‍ය සංගමයක් පිහිටුවාගෙන ඒ හරහා මේ මගින් ওই නාට්‍ය කරන්නේ අපේ මගුල් පරස්තාව වගේ නාට්‍ය ඒව කරලා එතුමන් පළමුවට ස්වතන්ත්‍ර නාට්‍ය ඇලෙන්නේ බහින කලාව. ඒකවා ඊතරම් ප්‍රචාරයේ ඊතරම් විචාරක ප්‍රසාදයට බාත්නේ සරච්චන්ද්‍රගේ බහින කලාව සිංහල නාට්‍ය කලාවේ බහින කලාවයි කියලා මිනිස්සු විචාරය කරලා බහින. මේ පබාවති කරාමත් ඒ වගේ නොයෙකුත් විචාරයන්ට එතුමා ලක් වුණා. ඒ වගේම අර එතුමාට මම කියන්න අමතක වුණා මේ පබාවති කරද්දී එතුමා අර එතෙක් නාට්‍ය වල දැකලා තිබුණ රජවරු වදින්න දීලිසෙන ඇඳුම්. සිංහාසන මොකද නෘත්‍ය නෘත්‍ය පුළුවන් තරම් හරිම සාටෝපුවත් එකක් නේ පුළුවන් තරම් චිත්‍ර වස්ත්‍ර පාවිච්චි කරලා දිලිසෙන. එහෙම නාට්‍ය බලලා පුරුදු සිංහල ප්‍රේක්ෂකයන්ට රජවරු ඉන්නවා නිකන් අපේ මේ අර දැකලා දිලිසෙන ඇඳුම් නෑ. ඉතින් රජවරුන්ට අපහාසක. මොකද මංජුශ්‍රී කියන චිත්‍ර ශිල්පියා ලව්වා සරච්චන්ද්‍රයන් අපේ දේශීය ඓතිහාසික ලෙන් විහාරවල තියෙන පිටිසිතුවම අධ්‍යයනය කරලා ඒවැ පාවිච්චි කරන වර්ණ අසුරෙන් තමයි අඳුන්නේ. එතකොට අර earth colors අපි කියන්නේ බොහොම අපි මේ භූමියත් එක්ක සම්බන්ධ අඳුරු වර්ණ තමයි ඒවැ තියෙන්නේ. ඒවා වේදිකාවට කියනකොට අර මිනිසුන්ට අර දැකලා තියෙන අර සාටෝපවත් මේ දිලිසෙන ඇඳුම් යද්ද රජවරුත් නෑ රජවරු කතා කරන්නේ මේ නිකන්
ගෙදර ඉන්නේ වගේ උඹ බම්බලන් කියලා නිකන් ඉදිනේද අනික බෝධිසත්වයෝ මානිකම් මේ බොළඳ ප්‍රේමවන්තක ඉතින් හරිම වෙනස්. සරච්චන්ද්‍රයන් කියන්නේ අන්නේ ඒ ඉදිතර භාවය ඒ බය නැතිකම මේක වෙනස් කරන්න තිබිච්ච. ඔව් දැන් අර 53 මේ වෙදහටන කියලා නාට්‍යයක් කරන්නේ දැන් එහි අසාර්ථක වීම ඇතුලේ මේ එතුමන් අර පෙරදිග ස්වාභාවික නාට්‍ය සම්ප්‍රදායෙන් බැහැර කරන්න හේතුවක් වුණාද ඒ වගේ එතුමා කියන්නේ ඒ නාටේ එතුමා වෙදහටන ගැන කියන වෙදහටන මට ඒ වචනම හරියට මතක නැහැ ඒ නාට්‍ය ගවේෂණ කෘතිය එතුමා කියනවා වෙදහටන අපිට ඉතාමත් හොඳ පාඩමක් ඉගැන්වීය. හොඳ පාඩමක් අපිට උගන්වන වෙදහටන කියන්නේ කෙතරම් උසස් නිෂ්පාදනයක් වුණත් වෙදහටන ඉතාම උසස් නාට්‍ය නිෂ්පාදනයක්. එයා කියන්නේ නිෂ්පාදනයක් වශයෙන් හරියලා. මොකද ලුඩෝවයික්ටත් වඩා වේදිකා පරිහරණය ගැන විශේෂයෙන්ම ඔය ස්ටේජ් ක්‍රාෆ්ට් එක ගැන ඒ කියන්නේ මේ කොරියෝග්‍රැෆි ගැන රංග භාණ්ඩ පසුතලාරෝපේ පාවිච්චි කරන එක ගැන ලුඩෝවයික්ටත් වඩා හොඳ හසල දැනුමකින් යුක්ත ඒ ගැන එක්ස්පර්ට් කෙනෙක් තමයි ජුබාල්. එතුමන්ගේ ආభాසයෙන් හුවක් ලබා ගන්න දයානන්ද ගුණවර්ධන. දයානන්ද ගුණවර්ධන තමයි එතුමාගේ හොඳම මේ අනු ප්‍රාප්තිකයා වෙන්නේ. එතුමා ඒක නිසා තමයි ජුබාල් කියලා මේ දයානන්ද ගුණවර්ධනට විශ්වවිද්‍යාලය තුලේ කාඩ් එක වැටෙන්නේ ජුබාල් කියලා. තවමත් සමහර ඒ කියන්නේ එතුමා ජීවත් වෙන්න කාලෙත් ඇතම් සමකාලීන මිත්‍ර ජුබාල් කියලා තමයි යට කතා කරන්නේ. ඒ තරම් ඒ ආభాසය තමයි එතුමාගේ මధుර ජවනිකා ගජමන් පුත වගේ වනට වේදිකාවේ තියෙන නොයෙකුත් විශ්මකර්ම වැඩ කරන්නේ දයානන්ද ගුණවර්ධනනේ. සරච්චන්ද්‍ර එහෙම විශ්මකර්ම වැඩ කරන්නේ ඔක්කොම භාෂාවෙන් ගල්ලෙන බින්දලා ලෙන්ඩෝ ඇරලා කොහොම සීරම් පේනවා. වල කෝකිලහඬ කන් පිනවයි රන්සරයයි රෑනගිරි අවදෙන කීසු මොකද නාඩගමේ ඒවා මුකුත් නැහැ. ඔක්කොම වාචික අභිනය මගින් තමයි නිරූපණය කරන්නේ. ඉතින් අර ඔබ කිව්වා වගේ වැදගත් පාඩමක් අපිට ඉගන්නුවා වෙදහටන. එකකින් ඉගෙන ගත්තේ කොයිතරම් උසස් නිෂ්පාදනයක් වුණත් වෙදහටන එය අපේ යයි කිව හැකි නාට්‍යයක් නෙවෙයි. ඒ නිසා තවත් එතුමාගේ උනන්දු වැඩි වෙනවා. මේ වගේ උසස් නිෂ්පාදන කෙරුවාම ඒ නිෂ්පාදනයක් හැටියට පේන්නේ. දැන් අද කාලේ වුණත් අපි ගමුකෝ. අපිට විදේශ රටකට ගිහිල්ලා අපි ගමුකෝ මේ රාජ්‍ය නාට්‍යවලක හොඳම වසරේ හොඳම නාට්‍ය හැටියට පරිවර්තන නාට්‍යයක් කරනවා කියලා අපි ගමුකෝ. උදාහරණයක් හැටියට අපි ගමුකෝ ෂේක්ස්පියර්ගේ හැම්ලට් තමයි මේ අවුරුද්දේ හොඳම නාට්‍ය කියලා. අපිට ඕකට අපිට විදේශ රටක නාට්‍යවලකට ගිහිල්ලා පෙන්නුවොත් එimhe අපේ හැම්ලට් අපේ ශෛලියෙන් කරත් අපි නාටකම් ශෛලියෙන් හැම්ලට් කරත් නාට්‍ය හැම්ලට්නේ. මේක අපේ නාට්‍යයක් නෙමෙයි. ඒ නිසා එතුමා කියන්නේ අපේ යයි කිව හැකි නාට්‍යයක්. ඒ නිෂ්පාදනය සඳහා තමයි එතුමා මේ සියලු පරීක්ෂණයේ මූලික. එතුමා නිකන් අපේ තිබිච්ච කෙටි නාට්‍ය අපේ තිබිච්ච ඔය ජන නාට්‍ය සොකරි කෝලම් වගේ මූලික කරගෙන කෙටි නාට්‍ය හදනවා ගණනාවක්. එතුමාට මේ තියෙන විශ්වාසයක් අපේ කෝලම් සොකරි කවි නාටකම් නාටකම් කියන නාට්‍ය විශේෂ 4 අපේ දේශීය නාට්‍ය කලාවේ දක්නට ලැබෙන මේ ජන නාටක කියලා හඳුන්වන ඇතැම් පිරිස් කියනවා ජන නාටක කියන්න බෑ. මොකද ජන නාටක කියන්නේ ජන සම්ප්‍රදාය කියන්නේ මේ සාමාන්‍ය නූගත් ගැමියන් විසින් නිර්මාණය කරන කියන වගේ අදහසක් කරන ඉඳ ඇතැම් විචාරකයෝ විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල සම්බන්ධ සමහර මහහැදුරුවරු කෝලම් ගැමි නාටකයක් නොවේ කියලා ජයසේන කෝට්ටේගොඩ මහාචාර්යතුමා පොතක්ම ලියලා තියෙනවා. තිරගදෑල බණ්ඩාර මහාචාර්යතුමා අපේ සිලබස් එහෙම හදද්දිත් කියන මේ ජන නාටක කියලා දාන්න එපා. මොකද්ද මේ ජන නාටක කියන්නේ? ජන නම් මෙච්චර විශිෂ්ට රචනා වෙන්න බෑනේ. එලි වැට එලි සමීරියල කෝලම් කවි වල තියෙන. ඒ නිසා මේ ජන නාටක ඉතින් ඒ නිසා මම ඒකට පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායික සිංහල නාට්‍ය. අපේ ට්‍රැඩිෂනල් දේවල්. එතකොට මේ සාම්ප්‍රදායික නාට්‍ය අතරේ ඒ කිව්ව නාට්‍ය විශේෂ අතරින් එතුමා කියන්නේ නාඩගම තමයි ඒ අතරින් වඩාත් විශිෂ්ට. මොකද සොකරිය අතිශය ප්‍රාථමික ලක්ෂණ තියෙනවා. අපිට දක්නට ලැබෙන අපේ ඉතිහාසයේ දක්නට ලැබෙන මූලික නාට්‍ය. ඒක හරි ප්‍රාථමික හරි බොහොම ප්‍රිමිටිව් දේවල් එකේ තියෙනවා. ඊළඟට කෝලමිටර තරමක් දියුණු. ඒ කෝලමේ ආభాසින්ම බිහිවෙන සඳකින්දුර ඊට වඩා තරමක් දියුණු ලක්ෂණ තියෙනවා. හැබැයි නාට්‍ය සන්දර්භය අතින් ඉතා දියුණු නාට්‍ය කලාවක් ඒකේ සංගීතය හරි රංගපරමයි. ඒකේ තියෙන රංග ආකෘති හරි දියුණුයි. සංස්කෘත නාට්‍ය වගේ මේ රංග භූමිය ඇතුලේ එක වටයක් ගිහිලා මෙහෙම ආවම අපි දැන් ඉන්නේ බරණස් නුවර කියලා කියනවා. ඒක හරි දියුණු. ඇත්තට මේ කියන්නේ ඔයා හිතන්නකෝ දැන් අපිට මේ අපි පසුතල ගහගෙන මේ ගෙයක් රජමාලිගා වීදි ඔක්කොම හදන අතරේ මෙහෙම මම දැන් යන්න ඕනේ රජමාලිගයට කියලා ඉති පරිශ්‍රම්‍ය. මෙහෙම මෙසේ කියා වේදිකාවේ වටයක් ගියාම මේ තියෙන රජමාලිකාව මම යන්න ඕනේ ඇතුළට කියලා එකම මේ වේදිකා තලයේ පරිශ්‍රමණය කියන එකෙන් අපිට ඇඟෙව්වා පෙන්නවා මැව්වා. සංස්කෘත නාට්‍ය වල ඕන තරම් තියෙනවා.
එතකොට ප්‍රේක්ෂකයෝ ඒක පිළිගන්න ප්‍රේක්ෂකයොත් කොයිතරම් බුද්ධිමත් වෙන්නේ කවුරුත් ආන්න කියන්නේ කෝ මාලිගයක් කෝ කවුරුත් ඇහුවේ නැහැනේ. ඒ තරම් ප්‍රේක්ෂකයෝ දියුණු ඒ කියන්නේ ක්‍රිස්තු පූර්විකයේ ඉඳලා මේ නාට්‍ය කලාව දියුණු තිබුණා. ඉතින් අපේ නාටකමත් ඒ වගේ නාටකමේ දැන් අපි කියමු මනමේ නාට්‍ය කියලා නාටකම සුරින් කරපු මෙහෙම වටයක් ගියාම මෙහෙම ගිහිල්ලා මේ තියෙන්නේ මේ යන්න ඕනි ස්ථානේ වාචික අභිනයෙන් කොහොම ඔන්න අපි දැන් කැලේට ආවා කොහොම හරි දැන් සිංහයා මෙහෙම පළවැල නෙලාගෙන ඔක්කොම කෑම අරගෙන වටේ ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම බැලුවාම ගල් එන්න බින්දලා ගියාම අපිට ගල් එන්න පේන ඔක්කොම. ඉතින් ඒක වාචික අභිනය මම ඒකේ දියුණු නාට්‍ය කලාවක් තියෙන හින්දා මෙතුමා හිතන්නේ මේ නාටකම කියන එක හරි පරිපූර්ණ. ඒ නිසා මගේ ඉදිරි පරීක්ෂණයට මම නාටකම් ශෛලිය තෝරගන්න ඕනේ කියලා එතුමා හිතනවා. ඒ හිතලා තමයි එතුමා මනමේ නාටක පිටරට ගිහිල්ලා විදේශීය නාට්‍ය කලාව ඉගෙනගෙන ඒ ශිෂ්‍යත් අමාරු කරලා ආවම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවෙන් එතුමාට යෝජනා කරන නාට්‍යයක් කරන්න කියලා. එතුමා තෝරගන්නේ මනමේ තමයි. ඔය දැන් 55 නාට්‍යකුත් කරන්නේ වඳින්න ගිය දේවාලේ කියලා. ඔව්. ඊට පස්සේ දැන් මම හිතන්නේ මේ ඔක්කොම එකතු කරලා එතුමන් අර ගත්ත පිම්ම එහෙම නැත්නම් අලුත් පැනුම ඒක නෙවෙයි. ඒකට පැන්න එක පාරටම මම මෙහෙම කරනවා කියලා හිතලා අර ගුරුනාන්සේ අපේ චාල්ස් සිල්වා ගුරුනාන්සේ අර පබාවති හරහා කරපු පරිශ්‍රණ මේ ඔක්කොම තැන් එකතු කරලා දැල් වෙන තැනක් හොයා ගන්නවා. ඒ තමයි මනමේ නාට්‍ය තුලින් සරච්චන්ද්‍රයන් කාන්තාවන්ගේ මනෝභාවයන් ගති ස්වභාවයන් පිළිබඳව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරපු ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න කියලා මේ දරුවෙක් ප්‍රශ්නයක් අහනවා දිල්ෂාන් ජයතිලක. දිල්ෂාන් ජයතිලක ප්‍රශ්නයක් අහනවා මේ කොහොමද එහෙම උනේ කියලා. මේ කියන්නේ එහෙම මේ ප්‍රේක්ෂකයන්ට කාන්තාවන්ගේ මනෝභාවයන් ගති ස්වභාවයන් පැහැදිලි කරේ කොහොමද? අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙලිමු. ඔව්. ඒක අර කියපු සමස්තේම ප්‍රතිඵලයක් තමයි සරච්චන්ද්‍රට උරුනේ පවතින දේ පවතින විදිහටම ගේන්න නෙමෙයි. මේ ගමේ අපි කරලිය කියන මේ පස්කොඩ කරලා එලිමහානේ දවස් 7ක් තිස්සේ නටපු නාටකමේ රංගාකෘතිය ඒකේ තියෙන මූලික ලක්ෂණ අරගෙන අපි නූතන ජන සමාජයට නූතන ප්‍රේක්ෂකයන්ට පින්තූර වේදිකාවට ගේනවා. පින්තූරාම් වේදිකාව කියන්නේ හතරස් අරක වටේ මෙහෙම නිදහසේ නටපු නාට්‍ය පින්තූරාම් වේදිකාවට ගෙනවා. ඉතින් එතුමා මේ ප්‍රබල වෙනසක් ඇති කිරීම තමයි උමනාවුනේ හැමදේකම රංග ආකෘතියේද නාට්‍ය රචනාවේද. ඒ නිසා එතුමාට උමනා වුණා අර විදග්ධ සම්භාව්‍ය භාෂාව. මොකද මේක ස්වභාවිකවාදී නාට්‍යයක් නෙමෙයි. අර ස්වභාවික සංවාද භාවිත කරන නාට්‍යවල ඊටාම රංගපරම එදිනදා විවහාර බස පාවිච්චි කරන සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය රචනා කරද්දී ඒක පාවිච්චි කරන්නේ නැහැ. එතුමාගේ රචනා ඊටාම හොඳට අපි විග්‍රහ කරලා බැලුවාම එතුමාගේ මහා කාව්‍ය හැටියට අපිට පිළිගන්න පුළුවන් මනමේ සිංහබාහු ලෝමහංස ප්‍රේමතෝ ජයතිසෝක වගේ නාට්‍යවල අර කියන මේ සාමාන්‍ය විවහාර බස නෙමෙයි තියෙන්නේ. බොහොම කාව්‍යමය විදග්ධ සම්භාව්‍ය භාෂාව. අර නාට්‍යවල එදිනදා විවහාර බස ඉතාම අපුරට උදා ගන්නවා. ඒ කිව්ව වෙනස තමයි හැම දෙයකම කරන්න ඕනේ පෙරලියක්. තුමා මහා පෙරලිකාරයෙක්. බය නැති පෙරලිකාරයෙක්. කවුරු මොනවකව Tamanට කරන්න ඕන දේ කරනවා. අදනේ අපි මේවා සම්භාවනාවට පාත්‍ර කරලා කතා කරේ. එතුමාට ඒ කාලේ මහා අකරතැබ් වලට මුහුණ දෙන්න මොකද වට කරගෙන අපේ රටේ එහෙමනේ සාමාන්‍ය වැරදි වෙන්නේ ඉන්න පිරිස වැඩිනේ. හැබැයි මේ එඩිටර් පියවර ගන්න තරම් ආත්ම විශ්වාසයක් තමන් කරන දේ පිළිබඳ තමන්ට ලොකු දැඩි විශ්වාසයක් සහ අධිෂ්ඨානයක් තිබුණා. අර දරුවා ආපු ප්‍රශ්නෙට උත්තරේ තමයි කාන්තාව පිළිබඳව ඒ තිබිච්ච දෘෂ්ටිවාදය ඒ තිබිච්ච චින්තනය වෙනස් කිරීම සරච්චන්ද්‍රයන්ගේ අර කියන සමස්තයේ එක ඵලයක් තමයි. අර තිබිච්ච පුරුෂෝත්තමවාදී අර ජන සමාජයේ අර බ්‍රාහ්මණවාදී නිකන් බමුණු කුල මතවාදවලට වඩා කාන්තාව කෙරේ. මොකද ඒ අපේ හුඟක් අපිට දකින්න තියෙන්නේ පැරණි සාහිත්‍ය කෘතිවල පැරණි නාටකවල අපේ සාම්ප්‍රදායික කලාවන් තුළ හුඟක් වෙලාවට දකින්නේ කාන්තාව බොහොම ගර්හාවට ලක් කරලා. ඉතින් මේ මනමේ නාටකයේ මේ මනමේ කියන චුල්ල දනුග්ග ජාතකය ඇතුළෙම තියෙන කාන්තාව අතිශය නිග්‍රහවට ලක් කරලා මේවා අපේ ජන නාටකකරු නැත්නම් සාම්ප්‍රදායික නාට්‍යකරු භාවිත කරෙත් පතිවෘතාව සිඳගත්තාම කියන ඛේදවාචකයේ පෙන්වන්න මනමේ කතාව පෙන්නනවා. පතිවෘතාව රැක ගැනීමේ හොඳකම පෙන්වන්න සඳකිඳුරු පෙන්වනවා. ඉතින් පතිවෘතාව බිඳ දෙක දමා ගැනීමේ ඛේදවාචකයට ලක් වෙච්ච මනමේ කුමරිය අතිශය නිග්‍රහවට ලක් වෙනවා. මේ ජාතක කතාවෙත් එහෙමයි. ඒක ඇසුරෙන් කරපු මනමේ කෝලමේ එහෙම අවසානයේනකොට මනමේ කුමරියගේ කටට හිවලෙක් ලව්ව මුත්‍රා කොරෝලා
මටත් අඩු බැඩියේ 90කම් බිසොත් කළා කියලා එහෙම විග්‍රහවට ලක් කරනවා. සරච්චන්ද්‍ර මේ කරලියට ගේන මනමේ නාට්‍යන මනමේ කුමරිය එහෙම කෙනෙක් නෙමෙයි. සරච්චන්ද්‍රයන්ගේ මතය වුණේ අනපේක්ෂිත අකරතැබ්බයකට අනපේක්ෂිත කරදරයකට මොකක් හරි ප්‍රශ්නයකට මැදි වුණාම අපි ඒ වෙලාවේ ෂණිකව ගන්න තීරණ අපිට කොයිතරම් දුරට අපේ ජීවිතවලට බලපානවද කියන එක තමයි එතුමා මූලික කරගන්නේ. මොකද එතුමාගේ නාට්‍ය වලට මේ මූලික දැන් සිංහබාහු නාට්‍ය ප්‍රශ්නිට නා වෙනස්. ඒක වෙන ටිකක් දීර්ඝ කාලීන ප්‍රශ්නයක පුපුරා යෑමක් කරක. මනමේ නාට්‍ය දීර්ඝ කාලීන ප්‍රශ්නේ මේ දෙන කසාද බැන්දාම එහෙම ආවා. හැබැයි ෂණිකව අනපේක්ෂිත ලෙස වැද්දෙක් මේකට මැදිහත් වුණා. ඒ වෙලාවේ මනමේ කුමරිය ගත තීරණය දැන් ওই සාම්ප්‍රදායික අපේ ජාතක කතාවේ තින්න අපේ කෝලමෙත් තින්න මනමේ කුමරිය මනමේ රජ්ජුරුවන්ව වැදි රජ්ජුරුවන්ව මනමේ රජ්ජුරුවෝ යටත් කරලා කඩුව ඉල්ලුවාම කඩුව වැද්දට දීලා කොපුව කුමරට තමන්ගේ සැමියාට දුන්නේ මහා චපල ගෑණියක් හැටියට. ඒ චපල ගෑණිය චපලත්වයේ දැනගෙන ජාතක කතාව වෙන්නේ වැදි නෙමෙයි සොර දෙටුවේ. මේ සොර දෙටුවට මේක තේරිලා ඌ කොච්චර මේ උගත් කමක් නැති මනමේ කුමාරයා බොහොම අපි කියන්නේ මොනවද සූසැට කලාවන් ඉගෙනගෙන ආපු මහා ප්‍රඥෙක් එන දනුද්දර නාමය ලබපු වැඩෙක් කියලා අපි කියන්නේ සක දනු ශිල්පේද යුදයේද නෙක කඩු හරඹද උගත් කෙනෙක්. ඒ උගත් මිනිහට වඩා අර මිනිහ අර වනචරයෙකුයි සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය හඳුනන්නේ කැලේ ඉන්න වැද්දා නැත්නම් ජාතක කතාවේ සොර දෙටුවට තේරෙනවා මේ ගෑණිගේ චපලකම. සරණ කර සිටි නරණ හිමියට මේ වගේ කරනවා මට මොනව කරයිද කියලා ඒ සොරා මේ පැත්තේ ඉඳපන් මම ගඟෙන් උඩහට ගිහිල්ලා මේ ආභරණත් එක්ක උඹ උස්සයි යන්න බෑ බර වැඩි උඹගේ ආභරණ ටික ගලවලා මට දීපන් ආභරණ ටික තියලා ඇවිල්ලා මං ඊට පස්සේ උඹ අරයි යන්නම් කියලා ගෑණියෝ මේ පැත්තේ ගඟේ තනි කියලා හොරාම ආභරණ ටික අතට යනවා. ඒ චපල වෙච්ච ගෑණියට දෙන තියෙන දඬුවම් ඒ ජන සමාජය හරි තෘප්තිමත්ව ගෑනුන්ට ඒ පිළිගත්තා ඒක. සරච්චන්ද්‍රයන් මනමේ ලියද්දිත් මේ මම මේක වෙනස් කරනවා. ඉතින් ඒතකොට කිව්වම චාර්ලි සිංහ ගුරුනාන්සේ කියන ඔව් පරණ දේවල් ඒ විදිහටම ඕනේ මේක අලුත් කරලා වෙනස් කරන්න ඕනේ කියලා ඔක්කොම එකතු වෙනවා. පුංචි අවසරයක් දෙන්න අපි ඔතෙන්ටම ආයෙත් එමු. මට මේ චාමික අත්ලාවත්ත නාට්‍යකරුවා මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඇත්තටම මේ සරච්චන්ද්‍රයන් ලංකාවේ වේදිකාව වෙනස් කරන්න මොන ආකාරයෙන් බලපෑම් කරාද කියන අදහසට ඔබේ අදහසක් එකතු කරගන්න තමයි අපි ඔබතුමාව එකතු කරගත්තේ. අපි අද කතා කරන්නේ සරච්චන්ද්‍රයන් සහ ලාංකේය නාට්‍ය කලාව කියන මාතෘකාව. අපිට අවසර දෙන්න පුළුවන් ඔබතුමාගේ අදහසට. අනිවාර්යෙන් මම හිතනවා සරච්චන්ද්‍ර කියන්නේ අපේ පුරුගාමි නාට්‍යකරුවෙක් විදිහට ලාංකේය නාට්‍ය කලාව තුළ ලොකු ප්‍රබල විප්ලවයක් කරපු නාට්‍යකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද 56 එතුමාගේ මනමේ නාට්‍ය තමයි අපේ නාට්‍ය කලාවේ ප්‍රබලම සම්දිස්ථානයේ විදිහට සැලකන්නේ. නමුත් 56 නෙමෙයි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. ඊට කලින් ඉඳලම ඔහු නාට්‍ය නිෂ්පාදනය කරමින් ඔහු නිර්මාණය කරපු ඔහුගේ රංග ශෛලියේ උච්චතම ස්ථානයේ විදිහට තමයි අපි 56 මනමේ නාට්‍ය හඳුනගන්නේ. ඇත්තටම ඉදිරිවිද සරච්චන්ද්‍රයන් පිළිබඳව ගත්තොත් එහෙම ඔහු නාට්‍යකරුවෙක් විදිහට ලාංකීය නාට්‍ය කලාව තුළ කොයිතරම් දුරට වැදගත් වෙනවද කියන ප්‍රශ්නේ ඇහුවොත් ඇත්තටම ඔහු කාරණා කීපයකටදී ඔහුගේ දායකත්වය අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔහු දේශීය රංග ශෛලියක් බිහි කරන්නට දරපු උත්සාහය. එතකොට ශාන්ති කර්ම, කෝලම්, සොකරි, නාඩගම් මේ වගේ දේවල් අතදා බලලා ඒ වගේ මේකේ නාඩගම් රංග ශෛලිය මූලික කොටගෙන ඒකේ ප්‍රබල දේවල් මතු කරලා නිෂේධනීය දේවල් අයින් කරලා ඒ වගේම චීන පීකින් ඔපෙරාව, ජපාන් නෝකබුකි, සංස්කෘත රංග ශෛලිය ආදර්ශයට අරගෙන දේශීය රංග ශෛලියක් බිහි කරන්නට දරපු උත්සාහය. ඒක අතිශය වැදගත් කාරණාවක් ලාංකීය නාට්‍ය ඉතිහාසය තුළ. ඒ විතරක් නෙමෙයි ඔහු ඊළඟ ඔහුගේ වැදගත් කාරණාව මතුවෙන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට. ඒ කියන්නේ ඒ වෙනකොට අධ්‍යක්ෂණය සම්බන්ධව ලාංකීය නාට්‍ය කලාවට අදහසක් තිබුණේ නැහැ. බොහෝ විට ඒ වෙනකොට කරේ බොහෝ විට දැන් තිස්ස කාර්යෝත්සවගේ විශ්වවිද්‍යාල නාට්‍ය වංශය කියවනකොට පැහැදිලි වෙනවා ඒ කෘතියේ විශ්වවිද්‍යාල
විශ්වවිද්‍යාල නාට්‍ය යුගයේදී බොහෝ නාට්‍ය නිෂ්පාදනය කරා. ඒකේ රචකයා සඳහන් වෙනවා. හැබැයි අධ්‍යක්ෂකවරයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. බොහෝ විට ඇඳුම් පැළඳුම් රංග වස්ත්‍ර ඒවා සකස් කරේ ඊඩිත් ලුඩෝවයි කියලා කියනවා. රංගපෑවේ කවුද කියලා කියන අධ්‍යක්ෂකවරයෙක් නැහැ. ඇත්තටම අධ්‍යක්ෂණ කාර්ය ලාංකීය වේදිකා නාට්‍ය කලාවට හඳුන්වා දෙන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින්. ඔහු පිඤ්ඤති සරසවි වරමක් දෙන්නේ කෘතියේ කියනවා. මම අධ්‍යක්ෂණය ඉගෙන ගත්තේ ලුඩෝවයික් අධ්‍යක්ෂණය කරන හැටි බලාගෙන ඉඳලා කියලා. ඊට පස්සේ ඒ අභ්‍යාසය ඒ ලබාගත් අත්දැකීම ඔහු අභ්‍යාසකරණය කරනවා. ඔහු ප්‍රැක්ටිස් කරනවා. තමන්ගේ වැඩ ඇතුලේ හැම එකේ ඇතුලේම විවිධ අය ගෙන්නගෙන ඒ හැම එක ඇතුළෙම තමන්ගේ ශෛලියට ගැලපෙන දේවල් කරමින් ඔහු උත්සාහ කරනවා අධ්‍යක්ෂණ කාර්ය පොහොසත් කරන්න. ඇත්තටම අධ්‍යක්ෂණ කාර්යයත් ඒ හා බැඳුණු නිෂ්පාදන කාර්යයත් එන්නේ සරච්චන්ද්‍රයන් නිසා. ඒ වගේම ආනුෂංගික කලාවන් අර්ථවත් ලෙස පාවිච්චි කරන්නේ කොහොමද? නාට්‍යයේ ශෛලියට නාට්‍ය අන්තර්ගතයට ගැලපෙන විදියට උදු බාහිර ලක්ෂණ නොවි නාට්‍යයේ අන්තර්ගතයට සහ නාට්‍ය ආකෘතියට ගැලපෙන විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එකත් සරච්චන්ද්‍ර විසින් පුහුණු වුණ ලාංකීය නාට්‍ය කලාවට හඳුන්වා දුන්න කියලා මම විශ්වාස කරනවා. විවිධ ඒ ශේෂ්ඨ දක්ෂ ශිල්පීන් ගෙන්නගෙන ඔවුන්ගේ දායකත්වය තමන්ගේ නිර්මාණයට මනාල ලෙස මුහු කරපු දායකත්වය අපිට අමතක කරන්න බෑ. ඒ විතරක්ම නෙමෙයි. අපි මේ වෙනකම්ම නාට්‍යයක් තිබුණේ නාට්‍යයක් අපි කතන්දරයක් ඒ විදිහට ඉදිරිපත් කරා. ඒ විදිහටම ඉදිරිපත් කරා. ඒක වෙනස් කරේ නෑනේ. කතන්දරේ ඒ විදිහටම ඉදිරිපත් කළා. නමුත් සරච්චන්ද්‍රයන් නාට්‍යයට නව අර්ථකථනයක් දෙනවා. දැන් ප්‍රසන්නජිත් අබේසූරිය සර් කතා කරා වගේ මනමේ නාට්‍යයට නව අර්ථකථනයක් දෙනවා. අර පැරණි කතා පුවත නෙමෙයි. ඒකට වෙනස් වූ අර්ථකථනයක් ලබා දෙනවා. අපිව හිතන්න පොළඹවනවා. නොදනිමි කාගේ දොසා. කාගේද වැරද්ද? හරි වැරද්ද කාගේද කියලා හරියටම කියන්න බෑ. මනමේ කුමාරි විතරක් වැරද්ද කරපු සමාජයකට මනමේත් වැරදි. මනමේ කුමාරි වැරදි, මනමේත් වැරදි, වැරද්දත් වැරදි. දුවගෙන් අහන්න නැතුව වංශ දීපු තාත්තත් වැරදි. මේ සමාජයේදී එක ප්‍රශ්නයකට තනි පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ. සිස්ටම් එකම වග කියන්න ඕන. නොදනිමි කාගේ දොසා කියලා කියන්නේ ඒකයි. එතකොට ප්‍රශ්නයක් දිහා පුළුල් විදියට බලන්න, මානව හිතවාදීව බලන්න, ශ්‍රේ චපල දෘෂ්ටියකින් බරපු එක වෙනස් කරලා වෙනම මානව හිතවාදී පුළුල් දෘෂ්ටි කෝණයකින් බලන්න ඉගෙනුනේ සරච්චන්ද්‍ර විසින්. ඒ හරහා ප්‍රබල විදියට ජීවන පැත්මක්, ජීවිත පරිඥානයක් ලබා දුන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින්. එපමණක් නොවේ. පරිශකයා නාට්‍ය පරිශකයා කියන එකට අර්ථකථනයක් ලබා දුන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින්. ඔහු තමයි ප්‍රබලම පරිශකයා දේශීය නාට්‍ය කලාවේ හිටපු. ඔහු මනමේ නාට්‍යයට අදාළව ශාන්තිකර්ම කෝලම් සොකරි නාටකම් සියල්ලම පරිශනය කරලා සිංහල ගැමි නාට්‍ය පොත ලිව්වා. ඒකට ඔහුට ශිෂ්‍යත්වයක් පවා හම්බුණා. වෙනත් රටවල් එක්ක සංචාරය කරන් එහිදෙත් ඔහු පරිශ්‍රණය කරා. ඔහුගේ හැම නාට්‍යයක්ම පරිශ්‍රණය. මනමේ පරිශ්‍රණයක් දේශීය රංග ශෛලිය පිළිබඳව සිංහබහුව පරිශ්‍රණයක් මේ රංග ශෛලිය ඇතුලේ දේශීය රංග ශෛලිය ඇතුලේ සමකාලීන ප්‍රශ්න කතා කරන්නේ කොහොමද කියලා. බෙල්ල වැහුම් නාට්‍යෙන් සොකරි රංග ශෛලිය පරිශ්‍රණයට ලක් කරා. රත්තරන් නාට්‍යෙන් තොවිල් ශෛලිය පරිශ්‍රණයට ලක් කරා. ඒ වගේම මෙලෝ ගිහින් මෙලවාව නාට්‍යයෙන් එලුසිලෝ විරිතක් පාවිච්චි කරලා ඒ කොහොමද ඒ කාව්‍යාත්මක රීතියක් ඒ රීතිය පාවිච්චි කරන්නේ කොහොමද කියලා සරච්චන්ද්‍ර පරිශ්‍රණය කරා. එක අපි හිතන සරච්චන්ද්‍ර කරේ දේශීය රංග ශෛලිය යටතේ නාටකම් මූලික වෙච්ච රීතිය පමණයි කියලා. නැහැ. ඔහු කල්පනා කරා එක කෘතියක කියලා තියෙනවා. ඔහු මම හිතුවා මගේ නාට්‍ය මේ කැරලි ඇති වුණයින් පස්සේ 71 කැරල් ඇති වුණයින් පස්සේ මගේ නාට්‍ය බිඳ වැටිලා වෙනත් සංස්කෘතියක් ඇති වෙයි කියලා. නමුත් මේ මනමේ නාට්‍ය දිගින් දිගටම ජනතාව බැලුවා. ඒ වචනය තුලම පැහැදිලි වෙනවා ඔහු මේ සමාජ වෙනස් වීම ගැන අවබෝධයකින් සිටි බව. ඒ සමාජ විඥානය අනුව තමයි, ඒ සමාජ පසුබිම අනුව තමයි ඔහු පරිශ්‍රණය කරේ. දිගින් දිගටම හැම නාට්‍යයක්ම කෘතියෙන් කෘතියට පරිශ්‍රණය කරා. ඒ වගේ සරච්චන්ද්‍ර නාට්‍ය කලාවේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රබලම පරිශ්‍රකෙක් විදිහට. තවත් ගොඩක් කාරණා තියෙනවා. මම මේ කතා කරේ සුවිශේෂී කාරණා කීපයක් සම්බන්ධයෙන්.
හොඳයි බොහොම ස්තුතියි චාමික අත්ලහවත් ආචාර්යවරයාට නාට්‍යකරුවාට. අපි මේ තවත් මේ ගීතයක රස විඳලා අපිට විරාමයකට යන්න පුළුවන්. ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් අපිට පුළුවන් අපිට නතර වුණ තැනින් කතාව පටන් ගන්න. ලප නොමවන් සඳසේ සොමි ගුණේනා සේ සොමි ගුණේනා ආදර දිනනා සිසු සවෝමා ලප නොමවන් සඳසේ සොමි ගුණේනා සේ සොමි ගුණේනා ආදර දිනනා සිසු සවෝමා රාජගුරුන්ගේ යුත්නන බේලෙනා වෙමි මම සුවාචා දුකුමරී නිමල පෙමින් නීතිමා ඇති දැඩි කළ මා ඇති දැඩි කළ මාපිය ගුරුගේ අනලෙසිනා සේසිය නේත්‍රා මාරකි සතතා සිත නොම රිදවා වෙසෙමි සදා. අද අපි ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරමින් ඉන්නේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය භාවිතාව පිළිබඳව. මනමේ නාට්‍ය කේන්ද්‍ර කර ගනිමින් එතුමන් ලංකාවේ රංගභූමිය තුළ ඇති කරපු විප්ලවය පිළිබඳව ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරන්නේ. අපි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඒ විෂය ක්ෂේත්‍රය අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් කිහිප පොලකුත් මේ සාකච්ඡාවට එකතු කරගෙන ඉන්නවා. ඒ වගේම වියතුන් කිහිප දෙනෙක් දුරකථන මාර්ගය ඔස්සේත් මේ කාලයට හරියන විදියට මේ අර සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කරගනිමින් අපි දෙදෙනාගේ දුරස්ථ භාවය ආරක්ෂා කරගනිමින් සාකච්ඡා කරමින් ඉන්නවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා. ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත උපදේශක ශාන්ත පීරිස් මහත්මයාත් අපිත් එක්කතුලා ඉන්නවා. අපි අර කතා කරමින් හිටියේ මේ කාන්තාව සහ ගතිසෝ භාවන් කොහොමද මනමේත් එක්ක නිරූපණය කරේ කියලා ඔබතුමන්ට ප්‍රතිචාර දක්වමින් ඉන්නකොට තමයි මම බාධා කරලා අදහසට ගියේ. අර දරුවා ප්‍රශ්නය මොකද සරච්චන්ද්‍රයන් මේකේ මේ කියන්නේ එතුමන්ගේ මානව හිතවාදී දෘෂ්ටිය අර තිබිච්ච අර සම්මත දෘෂ්ටිය නෙමෙයි. ඒ නිසා එතුමාන්ට උනුනේ මේ සමාජයේ අපි හැමෝම තුළම තියෙන හොඳ සහ නරක දෙක ඉදි දක්වන්නේ. බෝධිසත්ව චරිතවල තියෙන දුර්ගුණයන් තියෙන එතුමා එක ගෙනාවා. ඉතින් මම කියන්නේ මනමේ කුමරිය මාර අපි කලින් ගායනා කරේ ඒ ගීතේ මම ගායනා කරේ පටන් ගන්නකොට මනමේ කුමරියව ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙන ගීතයේ ඇතුළේ මනමේ කුමරියට බොහොම සාධාරණයක් කරනවා. වෙමි මම සුවචා දූ කුමරි. අයි සුවච කීකරු තාත්තගේ රාජගුරුන්ගේ සිත නොම රිදවා වෙසෙමි සදා. ගෑනුන්ට අයිතියක් නැහැ දෙමොපියන්ගේ හිත රිද්දන්න. මොකද කාන්තාව කාලෙකදී අම්මා තාත්තගේ යටතේ ඉන්න ඕනේ. ඊළඟට ස්වාම පුරුෂයෙක් යටතේ ඉන්න ඕනේ. දරුවන්ට යටත් වෙන්න ඕනේ. වයසට ගියාට පස්සේ පුතාලා කියන විදිහට අම්මලා ඉන්න ඕනේ. තරුණ කාලෙදී ස්වාම පුරුෂයා කියන විදිහට ඉන්න ඕනේ. ළමා කාලෙදී තාත්තට හැමදාම කාන්තාවට ස්වාධීන චින්තනයක් නැති කෙනෙක්නේ. මේ මනමේ කුමරියත් කියන්නේ සුවච වෙන්නේ මම සුවචා දූ කුමරි සිත නොම රිදවා වෙසෙමි සදා. එයාගේ අන පිළිපැදලා ඉන්නවා. ඉතින් මනමේ කුමරිය කසාද බඳලා දෙන්නෙත් මනමේ කුමාරයාගෙන් ආන්නේ මාගේ නේත්‍රය වඳු මේ කුමරිය ඔබට සරණවා දීමට අදහස් කරේ ඔබ කැමතිද? මනමේ කුමරියගෙන් නිකක්වත් අහන්නේ නැහැ. මනමේ කුමාරිය අම්මගෙන්වත් අහන්නේ නැහැ. කාන්තාව වැදගත්ම නෑ සමාජෙට. අම්මා සාමාන්‍යයෙන් අඩු ගන්න අම්මගෙන් හරි කාගෙන්වත් අහන්නේ නැහැ. එයා කැමති නැහැ. මෙයා කැමති නම් බන්දලා දෙන්න. මනමේ කුමරියත් ඒ වෙලාවේ කැමති කියන්නේ නැහනේ. කතුන් ලෝතුලා රසඳුන් නයනා ලේප කරන මේ කුමරුන් හටවන්නට පියම සන්තෝෂ වේදසිත අසනු කුමට. මේ වගේ කුමාරය ලෝකෙ ඉන්න ඕනම ගෑණික් ඉතින් මේ වගේ කුමාරයෙක් බඳින්න අකමැති වෙන්නේ මොකටද කියලා මෙහෙම එකක් කියන නිසා ඔව් මම කැමතියි කියන්නේ නැහැ. ප්‍රේමෙන් මනරංජිත වෙයි කියලා මේ දෙන කසාද බැඳලා පස්සේ යනකොට කසාද බැඳලා යන ගමනේදීත් කියන්නේ මනමේ කුමාරයා තමයි කියන්නේ සඳලු තලයේ ඔබ මොහ කමලා දුටු වේලේ මාසිත් තුල ඔබ සැනින පිවිසුණා. එම් හොත සිට ඔබ නිරතුරු පහන විය. මෙයා කියන්නේ ඔබ වැනි තෙදපත් විරුදුගේ අග මෙහෙසියවන්
මා පින් කළ සැටිය පෙනෙන්නේ කියලා මනමේ කුමරිය කියන්නේ ඔබගේ උදාරකම නෙමෙයි. බරණැස්පුර පිරියස් සිරු ඉවසලින් නැත නරමනතුරු. මට නම් හිතෙන්නේ අර ගෙදර හිර වෙලා මේ තාත්තගේ ආදිව සඳලු තලෙන්නේ මෙයාව දැකලා තියෙන්නේ. අර හිර වෙලා හිටිය කාන්තාවට නිදහස පොඩි ටුවර් එකක් වගේ හම්බුණා. බරණ පොඩි හනිමූන් යන එක බරණැස්පුරේ ගිහලා පොඩි ටුවර් එකක් වගේ. බරණැස්පුර පිරියස් සිරු ඉවසලින් නැත නරමනු නැතුව ඔබ වැනි තෙදපත් නිරිඳුන්ගේ අගමෙහිසේවන් මම පින් කළා. ඔබගේ උදාර ගති තියෙන මට හොඳ පුරුෂයෙක් ලැබුණා කියලා කොතනකවත් කියන්නේ. ඉතින් වන්දන සරච්චන්ද්‍ර මහත්මයා තාම දැනුවත්වද නොදැනුවත්ව ලියවිලාද මන්ද කොතනකවත් මනම කුමරිය යාට ප්‍රේම කරා කියන්නේ මනම කුමාරයා ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ කියලා ප්‍රේමයෙන් උද්දාමයටපත් වෙලා කියදී අරයා අර තුවරකේ සිරි නරඹනවා. කෝකිලහට කන් පිනවා එන රෑණි කිරවදනගේ සින්දු ඔක්කොම කැලේ සිරි නරඹන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් කියන්නේ මට ආදරේ කියලා. සැබෑ ලෙසම ආදරේ කියලා එක තැනක කියවන්නේ මලාට පස්සේ. ඒකෙත් කියන්නේ මා පෙම් කළ නෙමෙයි. මට පෙම් කළ ඒ මනමේ කුමරා සටනට පොළඹා ගත්තේ ඔබනේ. මට පෙම් කළ මා පෙම් කළ නෙමෙයි. මන්දර කොහොම සූක්ෂම වැඩේ පත්තු වෙලා තියෙනවා. මනමේ කුමාරයා මලාට පස්සේ වැඩි රජුරවන්ට ආදරේ ඔබට ආල නුවියම් නම් කුමකට එසේ කලෙම් දැයි මදකට සිතා බලනු කියලා වැඩි රජුරවන්ට කියන්නේ කපටිකමට. ගෑණි දන්නවා දැන් ඉතින් කවුරුත් නැහැ මේ කැලේ තනියෙන් ඉන්නත් බෑ. අර පෙරළුණු පිට හොඳයි කියන වගේ මේ මිනිහාගේ හිත දිනා ගන්න බොරුවට කියන්නේ. ඇත්තට නෙමෙයි කියන්නේ. ඒ බොරුව කියන්නේ කියලා තමයි එතුමා නැත්තම් අර මිනිහත් එක්ක හොඳට ඉන්න තිබ්බා. අර කාන්තාවොත් ඉතින් හරි මෝඩයිනේ දැන් තමාර තැන්වලදී මේ මිනිහා ආදරේ කරාම මේ මිනිහා පිළි අරන් ඔහේ හිටියන ඉවර අර මේ මිනිහාගේ වැඩි ආදරේ දිනා ගන්න ගිහිල්ලා අර අපි සාමාන්‍යයෙන් ওই විවාහයක නිල්ලම් කනවා කියලා ඒ වගේ කෑමක් තමයි අර මනමේ කුමරිය වැඩි ආදරේ පෙන්වන්න ගියා. මම කඩුව දුන්නා මම දෙන්න තමයි හිටියේ ඔබතුමා ඒක උදුර ගත්තා පැනලා කියලා ඒ වගේ කියනවා. කෙසේ හෝ අර මනමේ කුමරිය කියන්නේ සාමාන්‍ය ගැහණියක්. හැබැයි මේ සරච්චන්ද්‍රගේ මනමේ කුමරිය හරි උදාර එක තැනකදී මේ අර අපි සුවචකී කරු තාත්ත කියන ඉදිරි ඉන්න මේ බොහොම කිසි දැනුමක් නැති හරි සාම්ප්‍රදායක මේ ගෙදරට සීමා වෙච්ච ගෑණියෙක් කියලා හිතන් හිටපු මනමේ කුමරිය මනමේ කුමාරයා වැදි රජුරුවන් මෙල්ල කරගෙන මේ වනචරයාගේ හිස සෙන්දෙන මාගේ කඩුව මාතර දෙන්න බැනි සෞමින කියලා ඉල්ලුවාම තර්කයක් ගේනවා ආයි නෑ මේ LLB පාස් කරපු නිකම් මේ කවුද මේ නීතිඥවරියක් ගේන වගේ තර්කයක් ගේනවා. මොකද්ද කියන්නේ? මේ වනචරයාට තම සෙනග සමග එකවර අප විනාශ කරන්නට ඉඩ තිබුණේ නොවේද? එහෙත් ඔහු ඔබ සමග තනිවම සටන් කළේය. ඒ නිසා ඔහු වනචරයෙකු වුවද කියන ඇතුලේ තියෙන ඔයා වගේ පොරක් නෙමෙයි මෙයා. ඔයා ලොකු විදග්ධ මේ ඉගෙන ගත්ත රජ පැටියෙක්නේ. ඔහු වනචරයෙකුද ධෛර්යයෙන් හා උතුම් ගුණෙන් යුත් කෙනෙකු බව පෙනේ. මම හරි කැමති ඒ ඩයලොග් එක තමයි මනම කුමරේ කොච්චර මනම කුමාරයා කියන්නේ යාම කියනනේ මම දුලාමේ කුමරී විවාහ කර මේ බරණැස්පුරයට ගොස් වෙමි කියලා වැද්දට තමන් ඉන්ට්‍රොඩියුස් කරන්නේ ලොකු දේවල් කියලානේ. මගේ තාත්තා මෙහෙම අහවලා මම මේ කැලේ ඒ වරන්තරය අපවරන්න ඉදිරියේ මේවනි බස් නොදු සෑහෙන නොසෑහෙන අශිෂ්ට බස් නොදු වනචරය අප වැන්නන් ඉදිරියේ මෙවැනි දේ කියන්න මම උඹට අපි වැනි අය අපි පොරව කියලා කියන කිනාට හිතන්න තමන්ගේ බිරිඳ අපි සාම්ප්‍රදායික චින්තනයේ තියෙන්නේ මිනිහාගේ පැත්ත ගන්න ඕනේ ගෑණි ඕන පර වැඩක් කරාට කමන්නේ මිනිහා ගෑණි ගන්න ඕනේ තමන්ගේ පැත්ත. අපි අල්ලපු ගෙදරත් එක්ක අපි රණ්ඩු වෙනවා නම් අපේ බිරිඳ කළ යුත්තේ කොච්චර සාධාරණවත් ඒ ගෙදර මිනිහා ඔය බැලලා හරියන්නේ යන්නේ මෙන්න කැත්ත ගිහලා කොටන්න කියලා. එහෙමනේ අපි බලාපොරොත්තු වෙන්නේ. මනමේ කුමරේ කඩුව අතේ තියාගෙන කඩුව දෙන්නේ නැතුව තර්කයක් ගේනවා. ඉතා සාධාරණ තර්කයක්. එයාට වැඩි සෙනඟ තමක තටන් කරන්න තිබුණා. එයා තනියෙන් සයින් ඔයා මොකටද මගේ උදව් ඉල්ලන්නේ? ඔහු වනචරයෙකුවත් ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ. ඔහු මරා දැමීම නොවටනේ හිමියනි. ඔහුට සමාව දුනු මැනවි. ඒක හැමෝම සසල වෙනවා මනමේ කුමාරයා. සසල වුණාම අර අල්ලන් හිටියේ ග්‍රහණය මිදිලා වැදි රජුරෝ පැනලා කඩුව අරගෙන අයිනෝ. නැතුව මේ මනමේ කුමාරිය එක ක්ෂණයක්වත් මෙහෙම වෙලා කඩුව දෙන්න උත්සාහ මුකුත් නැහැ. එයා බොහොම නිදහස් බොහොම කිසිම හැඟීමක් නැති තරකයක් ගෙනල්ලා නිකන් ඉන්නවා. සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය ඇතුලේ මනමේ කුමාරයාගේ ග්‍රහණය මිදුණු වැද්ද පැනලා එයාගේ අතීතීච්ච කඩුව අරගෙන මයාට ඇනලා මරනවා. මනමේ
මේ වැදගත් වෙන්නේ ඒ මලාට පස්සේ පොතේ කවියෙන් කියන්නේ මොකද්ද? මනමේ රජ සිය බිසෝ පැවසූ වදන අසා වුණු මේ වෙනස කිම සිත චංචල විය විගසා. දැන ඒ ප්‍රමාදයේ වැඩි රජ මිදුනේ නොලසා අනේ ඒ විපත සිදුවුනි නොදනිමි කාගේ දොසා. ඒ මනමේ කුමාරියට වැරද්දක් කියන්නේත් නැහැ. ඒ වගේම සසල විය මනමේ කුමාරයා නෙමෙයි සසල වෙන්නේ මං හිතන්නේ අර පුරුෂෝත්තමවාදී චින්තනය. යකෝ මගේ ගෑණි මට මේ කඩුව දෙන්නේ නැහනේ. මාර වැඩන්නේ කියලා ඒකට අවධානය ගියම වැද්ද පැනලා මරුවා. සරච්චන්ද්‍ර අර කවුද අපේ චාමිකත් කිව්වා වගේ නොදන්නෙමි කාගේ දොසා. මේ කාටවත් වැරද්ද පටවන්නේ නැහැ. හොඳ නිර්මාණයක තියෙන එකයි ප්‍රේක්ෂකයන්ට තීරණය කරන්න දෙනවා. ඒතර ප්‍රේක්ෂකයෝ නාට්‍ය බලන ප්‍රේක්ෂකයෝ තමන්ගේ අත්දැකීම් අනුව කෙනෙකුට එවැනි අපි කියමු දෙපාරක් තුන් පාරක් පුරුෂයන්ගෙන් බැට කාපු පෙම්වතියකට සමහරට වැඩි රජ්ජුරුවන්ව පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. තව කෙනෙකුට අපි කියමු හොඳට මේ 3-4 දෙනෙක් මේ පෙම්වතිය අතහැරලා ගිහලා කොහෙන්ද දික්කසාද වෙච්ච පිරිමියෙක් බැලුවාම මරු වැද්දා නියමයි ඔය වගේ ගෑනුට ඔහොම තමයි කියලා තමන්ගේ චින්තනය අනුව ඉඩ දීලා සරච්චන්ද්‍ර කියන්නේ මම නොදනිමි කාගේ දොස. ඔයගොල්ලෝ තීරණය කරන කවුද වැරදි කියලා. හොඳයි. සාහිත්‍ය ලෝකේ තමන් ගාව ඉන්නවා වීරයෝ. මං හිතන්නේ මේ අපි පුංචි කාලේ බැලුවාම අපිට මහා වීර චරිත සාහිත්‍ය ලෝකේ පේනවා. දැන් බුදුදාස කලප්පත්ති කවියා කවීන්ද්‍රයා අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙනවා. ආයුබෝවන්. ආයුබෝවන් බජිර. ඔබතුමාගේ සාහිත්‍ය ලෝකයේ වීරවරයා තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්. ඒ පස්සේ කාලෙක එතුමන් සමග සමීපව වැඩ කටයුතු කරන්නට ලැබෙනවා. අපිට මේ දැන් මේ පෙළ රචනය පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්න තියෙන නිසා මේ මහා සාහිත්‍යකරුවා පිළිබඳව සරච්චන්ද්‍රයන් පිළිබඳව කතා කරනකොට සාහිත්‍ය අපිට කොහොමද ළඟින් තියන්න පුළුවන් කියන කාරණය පිළිබඳව අපි කැමතියි ඔබතුමත් එක්ක කතා කරන්න. මහාචාර්ය සරච්චන්ද්‍ර ඉතින් මගේ වීරවරයා වෙන්නේ මම හිතන්නේ මම පාසල් යන කාලේ මේ උසස් පෙළ පන්තියේදී විතර තමයි මේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ නිර්මාණ කියවන්න ලැබෙන්නේ. ඒ කියන්නේ මූලික වශයෙන්ම උසස් පෙළ දෙවෙනි වසරේ විතර ඒ කියන්නේ 65 විතර 65 ඒ වගේ කාලෙක මේ තමයි මේ මල්ගේ ඇත්තෝ කියවන්න ලැබෙන්නේ. ඉතින් මල්ගේ ඇත්තෝ කියුවට පස්සේ ඊට පසු කාලේ තමයි මම හිතන්නේ මේ දෙවන කොටස මලුන්ගේ අවුරුද්දා කියවන්නේ. නමුත් මල්ගේ ඇත්තෝ කියවපු ගම මේ සැනින්ම ඉතින් මේ මහා මේ සාහිත්‍යකරුවා මගේ සාහිත්‍ය ලෝකයේ වීරයා බවට පත් වෙනවා. ඉතින් එතකොට මේ ඊට පස්සේ එතුමාගේ සාහිත්‍ය නිර්මාණ කියවීමේ ආසාවකින් හැමතිස්සෙම පෙළුණා. මේ ඒවා මේ පොතක් එතුමාගේ මේ නවකතා පමණන්නේ පසු මේ කෙටි කතා සහ මූලික වශයෙන් ඊට පස්සේ එතුමාගේ ਵਿਚාර කියවන්න අපට මට මම අපිට පෙළපනේ අපිට කැමැත්තක් ඇති වුණේ මේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මොකද මුල් කාලේ සිංහල නවකතා විචාරය සාහිත්‍ය විද්‍යාව කල්පනා ලෝකයේ වගේ වැනි කෘති අපිට මේ අපේ අධ්‍යයනයේදී අත්පොත් හැටියට අපි පාවිච්චි කරේ ඒ කෘති තමයි. තවමත් අපි හදිසියකදී නිතරම අපේ විචාරයේදී රසවින්දනයේදී එතුමාගේ ඒ පොත් සාහිත්‍ය විද්‍යාව කල්පනා ලෝකයේ අත්තරම කියවනවා. ඉතින් සාහිත්‍යයට විශේෂයෙන්ම අර මම කිව්ව පටන් ගත්ත තැන ගත්තොත් මලගේ ඇත්තෝ මලුන්ගේ අවුරුද්දා තමයි අද වෙනකනුත් අද තවම වෙනකනුත් මගේ මේ මම කැමැතිම විශිෂ්ටතම සාහිත්‍ය නවකතා කෘති යුගල ලෙස හඳුන්වන්නේ. ඉතින් ඒ ඇතිවෙච්ච ඔහුගේ ලිවිල්ලට ඔහුගේ නිර්මාණශීලී භාෂාවට මලවුන්ගේ අවුරුද්දා සහ මලගේ ඇත්තෝ කතා වෙන විශේෂ ක්ෂේත්‍රයේ අත්දැකීම මෙරටින්ගේ චිත්‍ර ශිල්පියෙක් සහ ජපන් යුවතියක් අතර ඇති වෙන ආදරේ ඒකේ ශෝකජනක අවස්ථාව කේදය ඇත්තරම ඔහුගේ බොහෝ නාට්‍යවල වගේ මේකත් ට්‍රැජඩි එකකින් තමයි මේ අවසන් වෙන්නේ. ඉතින් ශෝකාන්තයකින් ඒකට මේ ඇතිවෙච්ච ආසාව නිසා මේ ඔහුගේ සමීප පාඨකයෙක් ආශ්‍රිතයෙක් හැටියට තමයි මම මගේ සම්බන්ධය මේ ඩොක්ටර් සරච්චන්ද්‍රත් එක්ක ඇති වෙන්නේ.
ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී එතුමාගේ නාට්‍ය අපි නාට්‍ය සංගමයෙන් විද්‍යාධි විශ්වවිද්‍යාලයේ ඔහුගේ සිංහ භාවනා නාට්‍යයේ නාට්‍ය දර්ශනය අපි සංවිධානය කරේ මට මේ natakයේ අපි මම දැක්කේ 1967 68 විතර ඒ වගේම එතුමා පෙරදෙනියේ නිෂ්පාදනය කළ ප්‍රේමතෝ ජයතිස්සෝක සහ මහාසාරය යන නාට්‍ය පවා අපේ නාට්‍ය සංගමයේ සහ අපේ කණ්ඩායම මේ ජවහර්ලාල් විශ්වවිද්‍යාලයේ අද එදා විද්‍යෝදයේ රංග දැක්වුවා ඒවා නරඹන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒවායේ ලෝරියෙක් හැටියටත් ඔහු සමග ඔහුගේ නිර්මාණ සමග බැඳෙන්න අවස්ථාව ලැබුණේ ඔන්න ඔය වකවානුවේ තමයි වජිර. හොඳයි. අතරම මේ සාහිත්‍ය ප්‍රේමියෙක් විදියට මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳව සිහිපත් කරපු දැන් එතුමන් සමග සමීපව ඇසුරු කරපු එතුමන්ගේ නාට්‍යවල වැඩ කටයුතු කරපු බුද්ධදාස ගලප්පත්ති නිර්මාණකරුවාට අපේ ස්තුතිය මේ මොහොතේ පිරිනමනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ මොහොතට සම්බන්ධ වුණාට. ඔබතුමන්ට බොහොම ගෞරව කරමින් අපි යනවා අපි කතා කරමින් හිටපු කාරණාවට. ඔව්. සාහිත්‍යදරයෙක් කියලා නේ බඳුරන්නේ. ඔව්. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල මේකප් කරා. ඔව්. වේශ නිරූපණ ශිල්පී. ඔව්. නොකරපු දෙයක් නැහැ ඉතින්. ඔව්. එතකොට මේ අපි මේ සන්දර්භය නාට්‍ය සන්දර්භය පිළිබඳව සාකච්ඡා කරමින් හිටියා මේ දැන් මහාචාර්ය සරච්චන්ද්‍රන් ඉතාම විශිෂ්ට සාහිත්‍යකරුවෙක්. පැරණි කවි සම්ප්‍රදායේ ඇසුර ලැබපු කෙනෙක් කියලා මේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් කියනවා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙන් පස්සේ බිහිවෙච්ච විශිෂ්ටතම කවියා මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියලා. විශේෂයෙන්ම සැලලිහිණිය කාව්‍යශේඛරය වගේ මහා කාව්‍ය අධ්‍යයනය කරමින් මේ කාව්‍ය ලීලය නාට්‍ය වේදිකාවට අරගෙන ආපු මහා කවියා මහා නිර්මාණකරුවා සරච්චන්ද්‍රයන් කියලා එතුමන් හඳුන්වනවා. ඉතින් ඇත්තටම මේ සාහිත්‍ය ලෝලීත්වය සහ කවිත්වය කොහොමද නාට්‍යයට බලපෑවේ? මේ හිතන්නේ ලිවිසරි ප්‍රේමී වැඩසටහන් මම හිතන්නේ යෝදා සරච්චන්ද්‍රයන් ගැන කතා කරලා සරච්චන්ද්‍රගේ රංග ශෛලිය ගැන කතා කරන වෙනම දවස භාෂා භාවිතය ගැන වෙනම එකක් එතුමාගේ මේ අනුභූතීන් ගැන තෝරා ගැනීම ගැන ඒකේ විශාල පරාසයක්. ඉතින් අර බහපු ප්‍රශ්නෙට හැටියට එතුමාගේ මේ භාෂා දැනුම මම හිතන්නේ ඒ සර්ව සම්පූර්ණ වීම. ඒ කියන්නේ භාෂා දැනුම විතරක් නෙමෙයි සංගීතය පිළිබඳ තියෙන දැනුම. දැන් වෙලාවට අමරදේව මහත්මයා තනුවක් නිර්මාණය කරන වෙලාවට උනත් අමරදේව මහත්මයාට ඇත්තම උපදෙස් දෙන්න පුළුවන් තරම් සංගීතය පිළිබඳ භාෂාව දැනුම සංගීත දැනුම මේ වගේම නාට්‍ය පිළිබඳ ඒකේ නාට්‍ය සන්දර්භය ගැන සහ මේ රංග ශෛලීන් පිළිබඳව තියෙන අවබෝධය ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිත විවරණය කරන්න තියෙන අර විශාල සාහිත්‍ය පරිශීලනයෙන් ලැබපු ඒ ජීවිත පරිඥානය මේ සේරගෙම එකතු තමයි මේ හැම එකම ප්‍රතිඵලයක් වෙන්නේ. එතුමාට අර නාට්‍ය සන්දර්භය ගැන තිබිච්ච විශාල දැනුම නිසා තමයි අර භාෂාව ඉතාම හොඳට යොදන්න පුළුවන්. ඒ කියන්නේ එතුමා මේ ජනවහර මගුල් පරස්තා වගේ නාට්‍යයක් බැලුවාම ඊටතට වෙල්ල වහුන් වගේ නාට්‍යයක රත්තරන් වගේ නාට්‍යයක දැන් ජාතක කතාවක් ඇසුරින් කරත් මහාසාර නාට්‍ය පාවිච්චි කරන භාෂාව මේ එදිනෙදා මහරණ බස මහාසාර නාට්‍ය එකතරක තියෙනවා මේ මහාසාර පළඳනාව නැති වෙලා බිසවගේ බිසව ඒක හොරලා දෙන්න කියලා මහාසාර පළඳනාව හරි වටිනවා. බිසව එක සේවිකාවකට දීලා මේ දියපැන් මොකද පැන් කෙලි මොකද දිය කෙලි උත්සවයට සහභාගී වෙනකොට සේවිකාවට නින්දගම වෙන්දිරියෙක් ඕක හැමදාම බලන් ඉන්න මේ සේවිකාවට මේක දෙනවා. වෙන්දිරියෙක් ඇවිල්ලා අර කැරලා අර නින්ද ගිය සේවිකාගේ අරගෙන මේ බිසව පළඳිනා වගේම වෙන්දිරිය අවඳුරු අනුකරණය කරන දාගාව නැති වෙලා ඕක තමයි කතන්දරේ. මේක හොයන්න යන දාන බෙර ගහලා රටේම හොයනවා මේක. ඒ හොයන්න යන හේවායෝ දෙන්නාට ගැමියෙක් හම්බෙනවා. ඌ බය වෙන්නේ නිකන් සෙබළු දැක්කම නිකන් බය වෙනවා. දැන් පොලිසිය දැක්කම නිකන් බය වෙනවා වගේ. ඌ ගෙදරින් එනකොට ඌනේ චුච්චු ගෑව අසුබ ලකුණුමයි මිනිහා නිකන් ඌ වල්ලගෙන ඌගෙන් අහන ඔබ දැන් ඔබ ගත්ත නේද මහාසාර පළඳනවා. ඇහුවාම මෙයා කියන මං අදමයි ඇහුවේවත් මහාසාර පළඳනවා කියන මොකද්ද කිව්වහම එයාට මහාසාර පළඳනවා මොකද්ද කියන එක පැහැදිලි කරන එක ගීතයකින්. හා දන්නේ නැතුළු මහාසාර පළඳනාව කොයි වගේ එකක්ද කියලා ගමට ගොහින් දැනගන්න දොහරාම්බුවගේ කරේ දාලා බොහොරා ගත්තේ මේක කියලා ඔහොම ගීතයෙන් කියන එක තැනකද කියනවා අනුහත් සති මහාසාර පළඳනාව. ඒක අගබිසුවට ඒක ලැබුණේ මෙයාගේ මෙහෙම පරම්පරාවෙන් ගලා මහා අනුහත් සති ඔබ කියපන් රජමාලිගාවට අපි අරන් ගියාම ඔබ ඒක හොරකම් කරගෙන ඔබගේ බිරින්දට දෙන්න කියලා ගේන අතරේ
අහසට ඉගිලිලා ගිහින් අතුරුදහන් වුණයි කියලා. එවැනි හාස්කම් කරන්න බැරි බඩුවක් නෙවෙයි ඒක කියලා කියන වචනේ කියනවා. දැන් මේ බැරි බඩුවක් නෙවෙයි ඒක කියන වචනේ ඇතුලේ මේ කතා කරන්නේ වළඳනාව ගැනද බිසව ගැනද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒ සරච්චන්ද්‍ර එහෙම භාෂාවක් පාවිච්චි කරන හැබැයි අර ඔබ කිව්වා වගේ සම්භාව්‍ය භාෂාව ඇසුරු කිරීමෙන් ලද ප්‍රතිඵල මනමේ සිංහ බාල උපරිම දන්නවා. ඒකේ අපූර්වත්වයේ තියෙන්නේ වජිර දැන් නිකං සින්දු ලියනවමත් නෙමෙයි මුල් මනමේ නාට්‍යයට ඔක්කොම ගීත ලියන්නේ පැරණි නාඩගම් තනු වලට. දැන් අපිට හම්බ වෙන අපේ ගීත සාහිත්‍යයේ පැරණි හින්දි ගීත වලට හින්දි තනු වලට ගීත ලියපුවා නිකන් අසක්ක ගහපු වචන. මෙලඩි එක රැක ගන්න එහෙම රිංගපු වචන තියෙනවානේ. මනමේ නාට්‍යයේ සිංහ බාහුවකේ පසු ඉතුරුලා තිබු තනු අසුරෙන් කරපු ගීතවල එක තැනකවත් එහෙම නැහැ. මේකේ අර්ථ රසයයි මේකේ තියෙන මේ භාෂාමය රසයයි ඒ වගේම මේකේ තියෙන නාටකීය ගුණයයි නාට්‍යයේ තියෙන විකාශනයට වන කරන ඒ සන්දර්භයත් රැකගනිමින් මෙහෙම සූර ලෙස භාෂාව යොදා ගන්න. ඒ කියන්නේ එහෙම ගෙඩි පිටින් ගත්තේවා තියෙන අපි පිටඹරන නද බමරන පිය රැව් දෙන ලිය කිඳුරන කියන වචන ටික ඒක අරගෙන දාපු එකනේ හපංකම දෙන කෙනෙකුට තර කරමු සරච්චන්ද්‍ර දැන් ඒ කාලෙක අපේ ඇතම් තරුණ නාට්‍යකරුවෙන් විචාර සරච්චන්ද්‍ර කරපු දෙයක් නැහැ මේ නාටකමේ තියච්ච නාටකම සාහිත්‍ය පොත් ටික ළඟ තියන කොපි කිරීම කොයිතරම් අපූර්ව ලෙස කරලා තියෙනවද කියන එකනේ. දැන් අර අපි පුළුවන් නම් ශාන්ත ගායනා කරන්න මේ තව ඇද්දෝ යන්ට සටනට සැරසෙන්න එකනේ තියෙන්නේ. තව ඇද්දෝ පසු වේද්දෝ බිය නැද්දෝ මෙම ගමනා යන්ට සටනට සැරසෙන්ට වේය විගසට උන්ට මේ නේන ලෙස නැවතා. ඒ ටිකම ඇතිනේ. ඒ කියන්නේ මනමේ දැන් වැද්දෝ ටික ආයි එයිද? අර සට්ට පට ගාලා ඉක්මනට යන්ට සටනට සැරසෙන්ට වේය විගසට ටයන්න අනුප්‍රාස රසය යොදා ගනිමින් එහෙම භාෂාවත් එක්ක පුදුම හරඹ කරපු ඒ කියන්නේ ඒක ඒ සන්දර්භය ගැන තිබිච්ච අවබෝධය අපිට වෙලා තියෙනවා. තව මට මේ ජයන්ත අරවින්ද මහත්මයාව සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරනවා. ආයිබෝන් ජයන්ත අරවින්ද මහත්මයා. ආයිබෝන්. අපි මේ ඔබතුමන් වගේ තරුණයෝ කෙරෙහි විශ්වාසය තබපු මහාචාර්ය සරච්චන්ද්‍රයන් 1950 දශකයේ නැත්නම් 50 දශකයේ ඔබ වගේ තරුණයෝ එතකොට එච් පණ්ඩාර වැනි තරුණයෝ කෙරෙහි විශ්වාසය තිබිලා විශ්වවිද්‍යාලේ ඉන්න ඔබට බාර දෙනවා මේ සංගීතය මේ නාට්‍යවල. එතකොට මේ එතුමන්ට තිබුණු සංගීතය පිළිබඳව තිබුණු මහා අවබෝධය රසත්වය පිළිබඳව මා කැමති ඔබතුමත් එක්ක කතා කරන්න. ඇයි එතුමා මේ ශාන්තිනිකේතනේ ඉගෙන ගත්තානේ. ශාන්තිනිකේතනේ කියන මේ ස්ථානය චිත්‍ර සංගීත නර්තන නාට්‍ය හැම දෙයකම සංකලනයක් විදිහට තිබුණේ. ඉතින් එතුමා ඒකේ අවුරුද්ද දෙකක් පමණ මට මතක හැටියට ඉගෙන ගත්තා. ඒ රාජ් වාදනය කරනවා. ඔව් දිල්රුබා සිතාර් මේ ඉගෙනීම එතුමා ළඟ තිබුණා. එතකොට මේ ඒ සංගීත අවබෝධය එක්ක දැන් ඔබට බාර කරන්නේ කොහොමද දැන් සංගීත නිර්මාණය කරන්න ඔබට ආරාධනා කරන්නේ කොහොමද දැන් මේ මුහුව සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණයක් අපිට මතක් කරන්න පුළුවන් වටනම්. දැන් ඔබතුමා මම අහන්නේ මනමේ ගැනද සිංහබාහුව ගැනද? මනමේ සහ සිංහබාහුව දෙකම. මේමයි උනේ. මනමේ සිංහබාහුව වල මනමේකේ කලින්ම සංගීතයේ මේ තනු සැපයිවා නිර්මාණය කළේ නෑ. කවුද දන්නවද මේ අම්පේ චාර්ලි සිල්වා ගුරුනාථ. මේ තනු සැපයිවා. අර පරණ තිබිච්ච බ්‍රම්පෝඩ් නාටකම කියන්නේ යූජින් නාටකම මේ වගේ නාටකම් වලින් මේ එතුමාට මතක තිබෙන ගීත ගායනා කරලා සරච්චන්ද්‍ර සර් ඉදිරිපිට ගායනා කරනකොට සරච්චන්ද්‍ර සර්ට අර තිබිච්ච සංගීත ඥානයේ උඩ එතුමා අර තනුවට අනුව මේ පද රචනා කළා. මනමේ නාට්‍යයට ඒ මනමේ නාට්‍යයට ගැලපෙන්න. ඒ විදිහටයි සිද්ධ වුණේ. ඊට පස්සේ සිංහබාහුවකට සංගීතය මුලින්ම නිර්මාණය කළේ එච් බණ්ඩාර මාත් එක්කමයි ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලයේ.
සිංහල ඕනර්ස් කළේ එච්.එස්. බණ්ඩාර. හොඳ සිංහල දැනුමක් තිබුණා. ඒක ඉතින් අපිත් එක්ක ඉඳගෙන සරච්චන් සර් එක්ක ඉඳගෙන තේ වුණා. ඉතින් අපි නාට්‍ය ගැන කතා කරනවා. හරියට අපි ඇත්තටම මේ වල්පල් කතා කළේ නෑ. ඒ කාලේ කතා කළේත් ඔය නාට්‍ය කලාව වගේ දේවල් ගැන තමයි. ඉතින් ඔහොම තිබිලා පස්සේ කාලෙක සර්ට ඕන වුණ හැබැයි මේ 72 3 වගේ කාලේ ධම්මජාගොඩ මහත්තයා හිටියානේ. ධම්මජාගොඩ කියන මේ හොඳ කලාකරුවා සංගීත විද්‍යාලයක් පටන් ගත්ත පාසලක් ලයනල් වෙන්ට් එකේ කොළඹ. ඔව්. ඔය 972 73 වගේ කාලේ. ওই කාලේ මහාචාර්ය සරච්චන්ද්‍ර නිතර එනවා අපිට උපදෙස් දෙනවා සංගීතයේ මේ මාත් එක්ක කතා කරනවා ධම්මජාගොඩ මහත්තයත් එක්ක දේශන දෙනවා එකට එකතු වෙලා ප්‍රැක්ටිස් කරනවා දර්ශන මේ වගේ අවස්ථාවක සරච්චන්ද්‍ර සර්ට මේ අතතෙන් මේක සිද්ධ වුණේ ඊටත් ඉස්සර 69 වගේ කාලේ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයට සංගීතය නිර්මාණය කරපු කාලේ මම ඇත්තටම ඒක කළේ සර්ලයි ගෙදර සරච්චන් සර්ගේ පේරාදෙනියේ ගෙදර නැවතිලා ඉඳගෙන. ඔව් කියන ඔගස්ටා හිල් කියන දියාවේ නැවතිලා හිට සර්ගේ ගෙදර සර්ගේ නිල නිවාසයේ. ඒකේ නැවතිලා ඉඳලා තමයි ප්‍රේමතෝ ජායති සෝකෝ සංගීතය හැදුවේ. ඉතින් ওই කාලේ ඉඳලම වගේ ඊට පස්සේ ඔය කවුද මේ ධම්මජාගොඩ මහත්තයාගේ සංගීත පාසල තිබිච්ච කාලේ අවුරුදු 5ක් 6ක් 7ක් ඇතුළත මහාචාර්ය සරච්චන්ද්‍ර මට කිව්වා අපි මේ සංගීත මේ මනමේ සිංහ බහුවල සංගීතේ නවීකරණය කරමු කියලා. ඇත්තටම ඉංග්‍රීසි වචනෙන් කිව්වා ස්ට්‍රීම් ලයින් කියන වචනේ. ස්ට්‍රීම් ලයින් කියන්නේ සමතුලනය කරනවා. මොකද එතුමාට තිබුණා අදහසක් විශේෂයෙන්ම මනමේකේ අර අසන්ම පියහිමි කියන ගීතයට තිබිච්ච තනුව එහෙම ටිකක් මේ කවි නාටකම් තනුවක් තිබිලා තිබුණේ. අසන්ම පියහිමි උතතු විලසමවද ඔය කවි නාටකම්. ඇත්තටම මනමේ කවි නාටකමක් නෙවෙයි මනමේ සින්දු නාටකමක්. ඇත්තටම අම්පේ චාලිස් සිල්ලා ගුරුනාන්සේ ඔක්කොම දුන්නේ සින්දු නාටකම් වලින් නෝ යම්කිසි බැරිවීමකින් යම්කිසි බැරිවීමක් කියවට කමන්නේ. ආර කවි නාටකම් තනු කීපකුත් ඇතුළට තිබුණා. මහාචාර්ය සරච්චන්ද්‍ර මට කිව්වා මෙන්න මේ කවි නාටකම් ඒ වගේ දෙක තුනක් තිබුණා. එකක් අර දිරියෙන් යුත කළ ඔබ සමග ඉන්නේ ඒකේ කවි නාටකම් තනුවක්. මේ කවි නාටකම් තනු දෙක තුන අරන් දාලා මේවට නව තනු නිර්මාණය කරන්න කිව්වා. අර යූජින් නාටකම් වගේ නාටකම් වලින් තිබිච්ච අනිත් නාටක මේ නාටකම් තනු වලට ගැළපෙන විදිහට උච්ච මෙට ස්වර පරාශය වැඩි කරලා දැන් ওই කවි නාටකම් වල තියෙන ප්‍රශ්නේ තමයි ස්වර පරාශය බොහොම අඩුයි ජන ගීත මට්ටමට ජන ගී මට්ටම සර්ට ඕන කලේ සින්දු රාග කිව්වහම ඒවයි ඉහළ ස්වරට වලට යනවා මන්දර ස්වර වගේ ස්වර සප්තකේ ආදි වශයෙන් ස්වර පරාශය වැඩි මෙන්න මේ වගේ තනු යොදන්න කියලා මට සර් කිව්වම මම කලේ ඒක නවීකරණය කළා සර් පත්‍රිකාවල මගේ නම දාලා තිබුණේ සංගීත නවීකරණය. ඕ වගේ අර මේ කවි නාටකම් තනු අහක් කරලා සින්දු නාටකම් තනු වලින් මම මේ නාට්‍ය පෝෂණය කළා. ඔව් මම තා පොඩ්ඩක් කියන්නම් මේ සිංහ බාහු වල සිද්ධ වුණේ ඒත් අර වගේම මේ එච්.එස්. බණ්ඩාර බොහොම හොඳ වැඩක් කරලා තිබුණා. මම මේක නෑ කියනෝ නෙමෙයි. නමුත් පොඩි ඒකාකාර ගතියක් තිබුණා ඒ තනු වල. ඔව් එතුමා ඇත්තටම ඔය පැරණි නාටකම් තනුත් නෙමෙයි සමහර රට තෝරගත්තේ පැරණි නාටකම් තනු එකතු කරලා හදාගත්තා මේ වෙන වෙනම තනු. අම්පේ චාලි සිල්වා ගුරුනාන්සේගේ පුතා හිටියනේ නෝමන් සිල්වා ගුරුනාන්සේ එතුමාත් උදව් කළා හුඟක් ඔය පැරණි නාටකම් තනුම හොයලා දුන්නා. කෙසේ හෝ මේක කීප දෙනෙකුගේ මේ මේකක් විදියට වැඩක් විදියට කරුණා. ඒකෙදිත් සර්ට වුණා අර මේ සමහර ගීත වල තනු වෙනස් කරන්න. ඉතින් මට සර් කියාපු හැම අවස්ථාවකදීම ඒකේ හුඟ 50% විතර වෙනස් වුණා. ඔව් ඒක මට හරියටම එකපාරටම මේ නම් වලින් කියන්න අමාරුයි මේ සින්දු ගොඩක් මේ තනු වෙනස් කරලා මම නව තනු නිර්මාණය කළා. ඒකත් ඉතින් අර වගේ නවීකරණයක්. ඒ එක්කම තව විශාල වැඩක් සිද්ධ වුණා. සර් මට ඇවිල්ලා කිව්වා මේ මහාචාර්ය සරච්චන්ද්‍ර ගෙදෙට්ටම ඇවිල්ලා දවසක් ඔව් මේ අර මනමේ සිංහ බව දෙකේම තියෙන්නේ මොනවද මේ ඔර්සන් ගායනා ක්‍රමයටයි කිව්වා ඒ සංවාද ගායනා කරන්නේ. සංවාද කතන ගායනා කරන්නේ ඔර්සන් මේ
වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මගුල් මඩුවකට බඳ වූ වනාන්තරයේ සෝභාවනර බිමින් යනුවට ගමන් විඩාවී බේම මගහැරේ මේ වගේ එකම එකාකාර තනු සිංහ බව මනමේ දෙකේම තිබිලා තිබුණේ ඔව් මම දන්නා තිබුණ බව ඒ විදිහට ඉතින් සර් මට කිව්වා මේක වෙනස් කරමු ඔය ඔර්සන් ගායනා ක්‍රමය කියන්නේ අර පල්ලි වල තියෙන ගායනා ක්‍රමනේ ඕක ආభాසයේ අරගෙන තමයි අර මේ තනු මේ සංවාද ගායනා උනේ මට කිව්වම අර විදිහට මම කළා ඊට පස්සේ වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මගුල් මඩුවකට බඳ වූ වනාන්තරයේ සෝභාවනර බිමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුරය වනරජිනිද උත්සව විලාසයෙන් නෙක් විසිතිරුපාන්නේ අපද දෙනාගේ විවාහේ නිසා සාතුටු වන්නාසේ අපි දෙන්නට ඉබේට කියුණා ප්‍රේමයෙන් මන රංජිත මොකද දන්නවද ඒ තරමට ගැලපුණා ඒ තනුවට අර සංවාද ගතනේ ගැලපුණා ඒ පාරස මට කිව්වා දැන් ඔය මනමේ සිංහ බව දෙකේම ඔය විදිහට එත්තම් මේ සංවාද තනු රට වෙනස් කරලා හදලා එන්න කියලා මම ඉතින් මාස දෙක තුනක් යන්න ඇතිවට ඒ දෙකේම සංවාද තනු ඒකත් නවීකරණය කළා. හොඳයි. බොහොම ස්තුතියි ජයන්ත අරවින්ද මහත්මයාට. ඇත්තටම මේ අපි ඊටාම ගෞරව කරනවා. ඒ වගේම ඊටාම ස්තුතිවන්තය වෙනවා මේ මොහොතේදී අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඇත්තටම ජයන්ත අරවින්ද වගේ නම් ඇහෙන කොටත් දැනෙන සනීපය රොබ කිව්වනේ මේ සරච්චන්ද්‍ර මහත්තයා 1950 ගණන් වල ඔබවැනි තරුණයන්ට මේ නිර්මාණ බාර දුන්න කියලා. ඔව්. සර් තාමත් තරුණයි. සර් තාමත් හුද්දට හරි කඩිසරයි මේ මතකය ඒ සේරම අපි හරියට සර්කින් දේවල් ඉගෙනගෙන දෙන මම මේ වෙලාවක් කරගන්න සර්ට ඒ නිරෝගී සුවය සහ චිරජීවනයේ පතන්න මේ මතකය එහෙම අකුරක්වත් ස්වරයක්වත් එහෙම එන්න බෑ හරියටම. සහ තාම තනියම යනවා එනවා වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ අපිට මේ ජයන්ත අරවින්ද සර් ගැන කියන්න තියෙන එකම කනගාටුදායක දේ සර්ගෙන් මේ රටේ සර්ගේ දැනුමෙන් සහ සර්ගේ හැකියාවෙන් වැඩ අරගත්ත මදි කියලා. 1956 නොවැම්බර් මාසේ 3 වෙනිදා ලයනල් රංගහලේදී මනමේ රංගගත වෙනවා. ඊට පස්සේ ලංකාවේ වේදිකාව වෙනස් වෙනවා. මේ කාරණාව පිළිබඳව අපි අද සාකච්ඡාවට ගත්තේ. අපිට අවසානයක් හොයාගන්න පුළුවන් පෙළ රචනය සංගීතය පිළිබඳව අපි කතා කරා, නාටකම් ශෛලිය පිළිබඳව කතා කරා. මම හිතන්නේ සංක්ෂිප්ත අවසානයක් අපිට දෙන්න පුළුවන් නම් කතිකාචාර්යතුමනි ගොඩක් අවසන් කරනවා. මම හිතන්නේ මනමේ කියන එක ඔය කියන සාර්ථකත්වය අනික එකක් තමයි මනමේ 56 ඔය 40 වරුණයි කිව්වට අර මං කිව්වේ මූලිකදී අර සරච්චන්ද්‍රයන්ට තිබිච්ච මේ නාට සන්දර්භය ගැන තිබිච්ච පුළුල් දැනුම. පුරාණ සාම්ප්‍රදායික නාට්‍යවල නාඩගම දවස් 7ක් තිස්සේ පෙන්නපු නාඩගමේ තිබිච්ච නිෂේධනීය දේවල් අයින් කරලා බොහොම සාධනීය දේවල් මේකට අරගෙන මුල්ම රංගයේ මනමේ පෙන්නකොට අර තිබිච්ච නාඩගම ස්ථාවර පාත්‍රය කියන જાතියක් ඉන්න ඒවා ඔක්කොම තිබිලා තියෙනවා. මුල්ම නාටකයේ පුලිම පෙන්නකොට මනමේ කුමරී මල්ලුයනේ දෙන්න ප්‍රේම සංවාදයක දෙන එකකුත් තිබිලා තියෙනවා. ඒවා එහෙම අයින් කරලා තමයි එතුමා ඒක වරින් වර සංශෝධනය කරලා අද හිටියනම් මම හිතන්නේ එතුමා අදටත් සමහර වෙලට සංශෝධන මේ නාට්‍ය ගැන මේක පරණ වෙන දෙයක් නෙමෙයි. ඒක නවපැරණිය වන රමණීය විටින් විට වගේ මම හිතන්නේ ඒ સંદર્ભය ගැන තිබිච්ච පුළුල් දැනුම මම නික උදාහරණයක් කියන්නේ දැන් එතුමාට ඕනේ නාට්‍ය මූලික ගැටුමට ගේන්න. අර නාටකම් සම්ප්‍රදාය හැටියට චරිත මුලින් ඇවිල්ලා අඳුන්ලා දෙනවා එහෙම හරි. මූලික ගැටුමට ගිරේ સંદર્ભේ නාට්‍යමය ගුණය තියෙන කතන්දරයක් කියම නෙමෙයි. හුදු කතාවක් කීමෙන් පරිබාහිරව නාට්‍ය સંદર્ભය ගැන දැනුමක් ඇතුව රචනා කරපු නිසා මෙතුමා මනමේ නාට්‍යයේ අපි කියමු දවස් 7ක් නාටකම් පෙන්වන නාටකම් කරුවෙක් නම් දවස් 3ක් විතර පෙන්වන්න ඕනේ ටික සරච්චන්ද්‍ර එක පේලියකින් කියලා දානවා. දෙවනි කවියෙන් කියනවා ළමා කාල සිට පුරා සිප් සතර උගනිමිනේ. ළමා කාල සිට පුරා සිප් සතර කියන්නේ ග්‍රැජුවේෂන් එක දක්වා ඉගෙන ගන්න කියන අවුරුදු 21ක විතර ඉතිහාසයක් එක පේලියෙන් කියනවා. මොකද අපිට දැන් මනමේ කුමාරයා වේදිකාවට ගෙන්නන්නේ මොන වගේ මනමේ කුමාරයෙක්ද කියන එක හඳුන්වා දෙන කවිය. ළමා කාල සිට පුරා සිප් සතර උගනිමිනේ නිකන් ඉගෙන ගත්තත් නෙමෙයි. එයා බැච් ටොප්නේ. අගසිසුනේ. අගසිසුනේ දුව දෙන්නේ. එතකොට දුව දෙන තැනටයි ගේන්න ඕනේ. ඒකට ඕන කරන ඉතිහාසයේ මේ ගේන්නේ පේලි 4ක් ඇතුළත. ළමා කාල සිට පුරා සිප් සතර උගනිමිනේ පෙමා බැඳ ගුරුගේ සිට පරදවා අන් සිසුනේ. පරදවා අන් ශිෂ්‍යෝ එයා අගසිසු වුණත් වැඩක් නැහැ. මහා මේ
ඇදුරුතුමාගේ හිත දිනාගෙන නැත්තම්. පෙමා බැඳ ගුරුගේ සිත පරදවා අනසිසුනේ. නිමාකර සව් කලා රජකමද ලැබෙන සියලු කලාවන් නිමාකර රජකම ලබාගත යොමාකරනෙත් බලව මනමේ කුමරු පැමිණි. මනමේ කුමාරයාව ගෙන්නන එකේ පේලි අතරෙන් නනමේ කුමාරයා ගැන ඉතිහාසය කියලා ඉවරයි. එතකොට ඒ වගේ අර මං කියන්නේ අර ඔය ටික අර පුරාණ නාටකම් කරුවෙක් පෙන්වනවා. ඉතින් තක්සලාවට මනමේ කුමාරයාව ගෙනල්ලා අරලන තැන ඉඳලා ඉගෙන ගන්නවා අවුරුද්දෙන් අවුරුද්ද ග්‍රේඩ් 1 2 3 4 එලා උපාධිය දක්වා ගිහිල්ලා දනුද්දර නාමය ලැබනකොට දවස් 3ක් විතර ගිහිල්ලා මේ කියනවා යාට ඕනේ මෙහෙම කෙනෙක් ඉන්නවා යාට දුව බන්දලා දෙනවා දෙන්න කැලේ මැද්දේකට වැද්දකින් ගැටුම. ඒ ගැටුම තමයි. ඒක නිසා අනික එකක් ඒ චරිතවලට දෙන අර්ථකථනය. නිකන් හුදු චරිත නෙමේ ඒකේ උපරිම. ඊළඟට භාෂාව භාවිතය. භාෂාව නිකම්ම භාවිත කරන ඒ නාට්‍ය වලට සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කියන්නේ කරන් බලනවා මේවා භාවිත වෙන භාෂාව. එකට එකක් වෙනස්. ඒ වගේම විදග්ධ සම්භාව්‍ය භාෂාවෙන් ගන්නා වගේම මේ ජනවහරෙන් ගන්න ප්‍රයෝජන. ඊළඟට ප්‍රේමතෝ ජයතිසෝකෝ වගේ නාට්‍යක දැන් මේ නාටකම් ශෛලියෙන් බැහැරව ජයන්ත අරවින්ද මහත්මයා කරපු විශිෂ්ට නිර්මාණය ප්‍රේමතෝ ජයති උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයෙන් කියන. ඒ සංගීතය දැනුම මේ සියල්ලේ එකතු නිකන් සරච්චන්ද්‍ර මහත්මයා කියන්නේ මේ නිකන් නාට්‍යකරුවෙක් කියන එක මේ අර චාමි කිතාව හොඳට විග්‍රහ කරා වගේ ඒ පරිශ්‍රකයා ඒ දැනුම සොයාගේ ඒ ගවේෂකයා ඒ දැන් හුඟක් වෙලාවට අපි දැනුම හොයාගෙන යන මේ ඒ ගවේෂකයෝ අපි ඒ පිළිබඳ පරීක්ෂණ කරලා ග්‍රන්ථ ලියනවා ඒ දැනුමත් එක්ක ඉන්නවා. ඒ ශාස්ත්‍රීය ගවේෂණය ඇතුළේ ජීවත් වෙනවා. සරච්චන්ද්‍රේ ගවේෂණය ඇතුළේ ජීවත් වෙන ගමන් ඒවා ගවේෂණය කරලා පරීක්ෂණ කරලා හොය දැනුම හොයාගෙන ඒ දැනුම නිර්මාණශීලීව වේදිකාව මත පාවිච්චි කරනවා. නිකන් මන් නෙමෙයි අර කියපු සකල දේවල් පිළිබඳව දැනුමේ. එතුමා අධ්‍යක්ෂවරයෙක්ට නළුව තෝරා ගැනීමේදී කොච්චර වෙහෙසක් වෙනවද? ඉතින් මේ සියලු කාරණා මතයි සරච්චන්ද්‍ර කියන නාමය මම හිතන්නේ ශ්‍රී ලංකාව පවතින්නේ කොපමණ කාලයක්ද? ඒ තාක්කල් සරච්චන්ද්‍ර කියන නාමය නැති කරන්නත් බෑ. එතුමාගේ නිර්මාණ නැති කරන්නත් බෑ. මොන යුගවල මොන sannivedana මාධ්‍ය මොන තරම් දියුණුනත් ඒ මනමෙමයි සිංහ බවමයි. මම හිතන්නේ එතුමාගේ කෘතිවල විශිෂ්ටතම කෘතිය මට නම් සිංහ බහුව. ඒක තමයි ඒ ගැන කතා කරන්න වෙනම ලිවිසරි ප්‍රේමයක් කරන්න ඒ තරම් දේවල් සිංහ බහුව ගැන කතා කරන්න තියෙනවා. හොඳයි. සාම්ප්‍රදායික ලංකාවේ ජන සමාජයේ හැංගිලා තිබුණු ඒ වගේම සමහර වෙලාවට ඔය නාඩගම් ශෛලිය මතු කරන්න දරපු උත්සාහයන් ඒ වගේම තොවිල් පවිල් ශාන්ති කර්ම පිළිබඳව කරපු අධ්‍යයනයන් මේ සියල්ල රංගභූමියට අරගෙන ඇවිල්ලා ඒ කරපු මූලභූත අධ්‍යයනයන් මහා නිර්මාණ බවට පත් කරපු මහා ප්‍රඥා මහාචාර්ය දිල්විර සරච්චන්ද්‍රයන් පිළිබඳව අද අපි සාකච්ඡා කළේ. එතුමන්ගේ විශේෂයෙන්ම මනමේ නාට්‍ය කේන්ද්‍ර කරගත්ත සාකච්ඡාවක් අපි අද සිද්ධ කළේ. ඒ සඳහා පැමිණ මෙය රසවත් කරමින් වර්ණවත් කරපු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයාට ස්තුති අයබෝවන්. ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත උපදේශක සම්මානනීය සංගීත අධ්‍යක්ෂ ශාන්ත පිරිස් ගුරුතුමාටත් අයබෝවන් බොහොම ස්තුතියි. හිතවතුනි ලිවිසරි ප්‍රේමය වැඩසටහන අපි මේ පවතින තත්වයන්ට අනුගත වෙමින් ඔබත් එක්ක කතා බහ කරමින් ඉදිරියට රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු වැඩසටහනට අපිට රට සුපුරුදු නැයින් පස්සේ තාම ඉක්මනින් පැමිණෙන්න බලාපොරොත්තු වෙන සමගන්නවා. අද ලිවිසරි ප්‍රේමය. වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකృత වේ ප්‍රේමයෙන් වන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ